තෙරුවන් සරණයි හැම දිනාටම. අද අපේ සුපුරුදු දහම් හමුවයි අප මේ ආරම්භ කරන්නේ. අද විවාහාර වර්ෂයේ 2020 වර්ෂයේ නොවැම්බර් මාසයේ 30 වෙනිදා සඳුදා දවසක් ශ්‍රී ලංකා වේලාවෙන් අපි උදෑසන 5:30ට අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන් මේ විදියට මුණ ගැහෙනවා ධම් සභාව සඳහා. අදත් අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස වෙනදා වගේම ධම් සභාවට එකතු වී සිටිනවා. හැමදෙනාම අපි තාම ගෞරවයෙන් සහ කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගන්නවා. අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු. වෙනදා වගේම මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ලෝක සත්‍යය කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ ගෞරවයෙන් සිහි කරගෙන නමස්කාර පාඨය 3 වාරයක් කියලා බුද්ධ වන්දනාවෙන් දහම් හමුව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. තිරුවන් සරණයි. අවසරයි හැමදෙනාගෙන්ම. අපි ඊටාම උතුම් කටයුත්තක යෙදී සිටිනවා කාලයක් තිස්සේ. ඒ තමයි අපි මේ පවත්වාගෙන යනු ලබන ධම් සභාව. දහම් හමුව. අදත් මේ දහම් හමුවයි මේ පවත්වන්නේ. අපි හෝරාවක පමණ කාලයක් මූලික ධර්ම කාරණා සාකච්ඡා කරලා අනතුරු අපි අපිට තියෙන යම් ප්‍රශ්න ගැටලු මොන හරි තියෙනවා නම් ඒවා සාකච්ඡාවට භාජනය කරනවා. ධර්ම මාර්ගයේ ඉදිරියට යද්දී අපිට ඇති වෙන අත්දැකීම්, ඒ වගේම කිසියම් අපහැදිලිතා, දැනගත යුතු විශේෂ දහම් කරුණු ආදී දේවල් සාකච්ඡා කරන්න අපි ඉතිරි කාලයේ බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තවදුරටත් අවශ්‍යතාවය තියෙනවා නම් අපිට වෙනත් අවස්ථාවන් යොදාගෙන කාල වේලාවන් යොදාගෙන අපිට අපේ දහම් ගැටළු සාකච්ඡා කිරීම සඳහා එකතු වෙන්න පුළුවන්කම තිබෙනවා පෞද්ගලික සාකච්ඡා හැටියට. ඒ විදිහට අපි මේ දහම් හමුව තෝරාගෙන තියෙනවා, නැත්නම් පවත්වාගෙන යනවා පියවර 3කින් විතර. පිරිස එක වශයෙන් එකතු වෙලා තෝරාගත් මාතෘකා තියාගෙන බුද්ධ දේශනා සාකච්ඡා කිරීම. ඊළඟ දෙවැනි පියවර හැටියට පිරිසගේ දහම් ගැටළු ඒ ධම් සභාවේදීම කතා බහ කරන්න පුළුවන් දේවල් එසේ කතා බහ කිරීම. තුන්වෙනි පියවර හැටියට පෞද්ගලිකව කතා බහ කිරීම දහම් ගැටළු. ඔය පියවර තුනෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ ධර්මාවබෝධය නිවැරදි තලයක පවත්වා ගැනීම. එහෙම තිබුණොත් තමයි අපිට අපේ ප්‍රතිපදාව හරියට නිසි විදිහට ගෙනියන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මේ ආර්ය ප්‍රතිපදාවත් දැනගෙන මනවින් දැන අවබෝධ කරගෙන අනුගමනය කළ යුතු ප්‍රතිපදාවක්. මොකද තම තමා විසින්ම දැන දැක අවබෝධ කරගත යුතු ප්‍රතිපදාවක් විදිහට මේ ආර්ය ප්‍රතිපදාව තියෙන එක නිසා අපි හැම කෙනෙක්ම පෞද්ගලිකව එය දැන අවබෝධ කරගත යුතුයි. මොකද වෙනත් දේවල් තියෙන, සමහර කාරණා තියෙන අපි නොදැනගත්තට අපිට යම් දේ භාවිත කළ හැකි දේවල් තියෙනවා. දැන් උදාහරණ වශයෙන් අපිට කායික වශයෙන් ආබාධයක් නැත්නම් රෝගයක් ඇති වුණාම අපි රෝගයෙන් මිදෙන්න නැත්නම් නිරෝගී වෙන්න සියලුම ඖෂධ සියලුම ලෙඩ ගැන අපි දැන සිටිය යුතු නැහැ. ඒ පිළිබඳ රෝග නිර්ණය කරගත හැකි වෛද්‍යවරයෙක් මුණ ගැහිලා අපිට ඒ දේ කරගන්න පුළුවන්. එතකොට ඒ ඖෂධ ගැන අපි දැනගන්න ඕනෙත් නැහැ. ඒ වෛද්‍යවරයා අපේ අසනීපය රෝගී තත්ත්වය නිර්ණය කරගෙන ඒ රෝගය සමනය වෙන්න අවශ්‍ය කරන බෙහෙත් ලබා දෙන්න. එතකොට අපිට තියෙන්නේ ඒ බෙහෙත් නිසි ආකාරයෙන් පරිහරණය කිරීම පමණයි. රෝග විනිශ්චයක් ඖෂධ පිළිබඳ අවබෝධයක් අපිට උවමනා කරන්නේ නැහැ.
ඒක වෛද්‍යවරයාට කරන්න පුළුවන්. ඒ වගේ දේවල් තියෙනවා. අපේ ජීවිතය තුළ වෙනත් අයගේ උපකාරයෙන් උදව්වෙන් අපේ සමහර දේවල් නිවැරදි කරගන්න සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. මේ ධර්ම මාර්ගයේදී අපි ලබන නිවන එහෙම පුළුවන් දෙයක් නෙමෙයි. මේ කෙලෙස් නිරෝධය එහෙම පුළුවන් කමක් නැහැ. වෙනත් කෙනෙකුට මේක නිරෝගී කරන්න අපි කෙලෙස් වලින් ආතුර වෙලා ඉන්න මනසක් වෙන කෙනෙකුට නිරෝගී කරන්න බෑ. බුදුරජාණන් වහන්සේටවත් බෑ. එහෙම පුළුවන් නම් උන්වහන්සේට තිබුණු මහා කරුණාවේ හැටියට සියලු ලෝක සත්‍යයන්ගේ මනස්වල මේ ආතුර ගතිය, කෙලෙස් වලින් ආතුර වෙලා ඉන්න ගතිය එක මොහොතකින් නිරෝගී කරයි. ඒ හැකියාව බුදුරජාණන් වහන්සේටවත් නැහැ. මොකද හේතුව මේ කෙලෙස් අපි ඒ මොහොතේ හදාගන්න දේවල්. මේ ඇහින් දකින දේ, කනින් අහන දේ, නාසයෙන්, දිවෙන්, කයෙන් ගන්ධ රස පහස වශයෙන් විඳින දේ, මනසින් වටහා ගන්න දේ පදනම් කරගෙන එම මොහොතේ සකස් කරගන්න දෙයක් ක්ලේශය කියලා කියන්නේ. ඒක නිසා එම මොහොතේම අපි මේ ක්ලේශය දැකලා එම මොහොතේම මේ ක්ලේශය නිරෝධ කරගන්න ඕන, නිමා කරගන්න. ඉතින් අන්න එහෙම දෙයක් තියෙන. මේක අප විසින්ම දැකගෙන, දැකගෙන දැක දුරු කරගත යුතු දෙයක්. ඉතින් ඒක නිසා මේ ධර්ම මාර්ගයෙන් අපි ලබන ඒ ධර්ම මාර්ගයේ ගිහිල්ලා අපි ලබන ඒ අපි කරන ක්‍රියාකාරකම අපි ලබන පුහුණුව වෙනස් එකක්. මේකේ වගකීම සම්පූර්ණම අපිට තියෙනවා. අර කලින් උදාහරණයෙන් කිව්වොත් රෝග විනිශ්චය කරගන්න වෙන්නේත් අපිට. ඒ වගේම ඊට අදාළ ඖෂධය යොදා ගන්න වෙන්නේත් අපිටමයි. රෝග විනිශ්චය කියලා කිව්වේ මෙතන අපේ කෙලෙස් වල ස්වභාවය. මම ක්ලේශයක් හදන ආකාරය මා විසින්ම දැකගත යුතුයි. කුමක් නිසාද මේ කුමක් ඇසුරු කරගෙන මේ ක්ලේශය හැදුවද කියලා. ඒක ක්ලේශයක් විදිහටම දැක ගන්න ඕනේ. මේක රෝගකාරකයක්, විස බීජයක් කියලා දැක ගන්නවා. ඊළඟට ඊට අදාළ ක්‍රමය, ඒක දුරු කිරීම. ඒ ක්‍රමය නම් බුදුරජාණන් වහන්සේ ආසව නිරෝධගාමිනී පටිපදා, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා, කෙලෙස් දුරු කිරීමේ ප්‍රතිපදාවක් දේශනා කරලා තියෙනවා. අය මේව අරියෝ වට්ටංගිකෝ මග්ගෝ කිය. ඒක ඉතින් දේශනා කරලා තිබුණත් ඒකත් අනුගමනය කළ යුත්තේ අපමයි. ඒක නිසා මෙම වැඩපිළිවෙලේ, ඒ කියන්නේ කෙලෙස් වලින් ආතුර වෙලා ඉන්න අපි එයින් අනාතුර වීමට, නිකෙලෙස් වීමට ඒ පිළිබඳව ඒ සඳහා තියෙන ක්‍රමවේදයේ සම්පූර්ණ වගකීම අපට පැවරී තිබෙනවා. පුද්ගලයාට පැවරී තිබෙනවා. ඒ නිසා ඒ සඳහා සැලකිය යුතු අවබෝධයක්, ඒ නිකෙලෙස් වීමේ ප්‍රතිපදාව පිළිබඳ හොඳ අවබෝධයක් අප ඇති කරගත යුතුයි. ඉතින් ධර්ම සාකච්ඡාවක බලාපොරොත්තු ඉලක්කයත් එයයි. එතනින් පස්සේ නිකෙලෙස් වෙනවද නැද්ද කියන තීන්දුව අප සතුයි. ඒක වෙන කෙනෙකුට කරන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා, කවුරුත් අහලා තියෙනවා. සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤෝ අඤ්ඤං විසෝදේ කියලා. සුද්ධි කියන්නේ පිරිසිදු වීම, අසුද්ධි කියන්නේ අපිරිසිදු වීම. ඒ කියන්නේ කෙලෙසීම සහ නිකෙලෙස් බව කියන එක. පච්චත්තං කියන්නේ ඒක තමා විසින්ම කරගන්න දෙයක්. අනිත් පැත්තට විසෝදනේ නැත්තම් පිරිසිදු වීම කියන එක, ඒ කෙලෙසුන්ගෙන් මිදීම කියන එකත්, නොමිදීම සහ මිදීම කියන එකත් තමාමයි කරේ. නාඤ්ඤෝ අඤ්ඤං විසෝදේ. වෙන කෙනෙකුට අපිව පිරිසිදු කරන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා අපිරිසිදු වෙන ආකාරයත් අපි දැනගන්න ඕනේ, පිරිසිදු කරගත යුතු ආකාරයත් දැනගන්න. ඒ කියන්නේ කෙලෙසෙන විදිහයි නිකෙලෙස් බවට පත් වෙන ආකාරයයි දෙකම අප විසින්ම අවබෝධ කරගත යුතුයි, දැනගත යුතුයි. ඒක තමයි මේ ප්‍රතිපදාව අවබෝධ කරගන්නවා කියලා කියන්නේ. ඒක නිසායි ඔය චතුරාර්ය සත්‍ය ඔය එක පැත්තක කෙලෙසෙන විදිහ ක්ලේශයේ පෙන්නලා අනිත් පැත්තේ නිකෙලෙස් වෙන මඟ පෙන්නලා තියෙනවා. දුක පෙන්නලා දුකට හේතුව පෙන්නලා තියෙනවා. ඒ තමයි
කෙලෙසීම පැත්ත. කෙලෙසුණු නිසානේ දුක තියෙන්නේ. ඉතින් ඒකට හේතු පෙන්නන. එතකොට අර රෝග නිර්ණය කරගත්තා වගේ දෙයක්. අපිම දැකගත්ත අපේම ක්ලේශයයි ක්ලේශයට හේතුව. අනිත් පැත්තෙන් ඒකේ පිරිසිදු බව, නිකලෙස් බව, නිරෝධය. ඊළඟට නිරෝධ ගාමිනී පටිපදාව. මේ නිකලෙස් වෙන්න, පිරිසිදු වෙන්න, ආරෝග්‍ය වෙන්න, නිරෝගී වෙන්න මොකද්ද ප්‍රතිපදාව අනුගමනය කළ යුතු වැඩපිළිවෙල. ওই විදිහට ප්‍රතිපදාව බුදුපියන් වහන්සේ දේශනා කරලා තියෙනවා. කොහොම නමුත් අපි ඒක තේරුම් අරගෙන අප විසින් අප තුල ඇති කරගෙන තිබෙන මේ කෙලෙසීම් නැත්තම් දුක්ඛ ස්වභාවයන් අප විසින්ම දැනගත යුතුයි, දැකගත යුතුයි. ඊට අදාළ ක්‍රමවේදයත් අපම අනුගමනය කළ යුතුයි. ඉතින් ඔය සඳහා තමයි අපි මේ විදිහට ධම් සභාවක් පවත්වන්නේ. හොඳයි, අපි කරගෙන ආපු මාතෘකාවට අපි යමු වෙමු. අපි මේ වෙන විට අනිශ්චිත විහරණය කියන මාතෘකාවෙන් මේ ධර්ම සාකච්ඡාව පවත්වාගෙන යන්නේ. අනිශ්චිත විහරණය ගැන හැම දිනාටම දැන් වැටහීමක් තියෙනවා. ඇලෙන්නේ, ගැටෙන්නේ, මුලා වෙන්නේ නැතුව ජීවත් වෙන්න. එතකොට ඇලෙනවා කියන්නේ මොකද්ද, ගැටෙනවා කියන්නේ මොකද්ද, මුලා වෙනවා කියන්නේ මොකද්ද කියලා අපි දන්නවා. තණ්හා වශයෙන් ඇලීම, දේශ වශයෙන් ගැටීම, අවිද්‍යාවත් අවිද්‍යාත්මකව මෝහණය වීම, මුලා වීම, අනවබෝධය නිසා මුලා වීම, තණ්හාව නිසා ඇලීම, ද්වේෂය නිසා ගැටීම. ওই විදිහටනේ ඇලීම, ගැටීම, මුලාව. මොනවයිද ඇලෙන්නේ, මොනවයිද මේ ගැටෙන්නේ, මොනවටද මුලා වෙන්නේ? 아무තු දෙයක් නැහැ. චක්කු විඤ්ඤේයේසු රූපේසු, සෝත විඤ්ඤේයේසු සද්දේසු, ගාහන විඤ්ඤේයේසු ගන්ධේසු, જીවහා විඤ්ඤේයේසු රසේසු, කාය විඤ්ඤේයේසු පොට්ටබ්බේසු, මනෝ විඤ්ඤේයේසු ධම්මේසු. එච්චරයි. දැනට අපි මේ දවස්වල මේ පහුගිය සාකච්ඡාවේදී අපි ඉදිරියට ගත්ත පිණ්ඩපාත පාරිශුද්ධි සූත්‍රයට අපි නැවත ගියොත් ওই විදිහට තමයි ওই ටික පෙන්නන්නේ. චක්කු විඤ්ඤේයේසු රූපේසු, ඇහින් දකින, ඇහැට පෙනෙන දේ. ඒකට අපි රූප කියනවා. අන්න ඒක සම්බන්ධ කරගෙන තමයි මනසේ ඇති කරගන්නේ මේ ඇලීම හෝ ගැටීම හෝ මුලා. එහෙම නැත්නම් සෝත විඤ්ඤේ සද්දේසු, කනින් අහන, කනට ඇහුන දේ. ඉතින් ඒක අල්ලාගෙන තමයි ඇලීමක් හෝ ගැටීමක් හෝ මුලාවක් ඇති කරගන්නේ. එහෙම නැත්නම් ගාහන විඤ්ඤේයේසු ගන්ධේසු, જીවහා විඤ්ඤේයේසු රසේසු, කාය විඤ්ඤේයේසු පොට්ටබ්බේසු. නාසයට දැනුණු ගඳක් සුවඳක්, දිවට දැනුණු රසයක්, දිවෙන් විඳින රසයක්, කයින් විඳින පහසක්. ඒක තමයි, ඒක ඇසුරු කරගෙන තමයි මේ ඇලීම, ගැටීම, මුලාව ඇති කරගන්නේ. ඔය පහම සම්බන්ධ කරගෙන මනසින් යම් යම් වැටහීම් ඇති කරගන්න. ඒවා වෙන්න පුළුවන්. ඒ වැටහීම නිසා වෙන්න පුළුවන් ඇලෙන්නේ, ගැටෙන්නේ, මුලා වෙන්නේ. ඉතින් නොඇලී නොගැටී නොමුලාව සිටීම, ඇලීම, ගැටීම, මුලාව දුකට හේතුවක් බව දැන් අපි දන්නවා. කලින් නම් ඒක බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව අපි ශ්‍රද්ධාවෙන් පිළිගත්ත දෙයක්. දැන් අපි ශ්‍රද්ධාවෙන් පිළිගන්න දෙයක් නෙමෙයි. දැන් ඒක ප්‍රත්‍යක්ෂයක් අපිට. ප්‍රත්‍යක්ෂයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ පච්චත්තං වේදිතබ්බෝ කියලානේ. දැන් අපිට ඒක ප්‍රත්‍යක්ෂයක්. ඇලීම දුකට හේතුවක් වෙනවා කියන එක දැන් අපිට ප්‍රත්‍යක්ෂයි. අපි දුකක් විඳින, පීඩාවක් විඳින, ආසහනෙන් අපහසුතාවයෙන් පෙළෙන ඕනෑම වෙලාවක සිහිනුවන පිහිටවල බැලුවොත් හරියටම අපිට හොයාගන්න පුළුවන් එතන ඇලීමක්, එහෙම නැත්නම් කිසියම් ආකාරයක ගැටීමක්, මුලාවක් වෙලා තියෙනවා කියන්නේ. ඒක දැන් අපිට ශ්‍රද්ධාවෙන් නෙවෙයි ප්‍රත්‍යක්ෂයෙන්ම දැනගත හැකියි. යන්න ප්‍රත්‍යක්ෂයෙන් දැනගන්න තත්ත්වයට ආවොත් තමයි නිවන් දකින්න දොර ඇරුණා කියන්නේ. ශ්‍රද්ධාවෙන් පිළිගන්න තාක් ඒක දකින්නේ නෑ තමන්.
මේ දුක මේ ඇලීම නිසාය, ගැටීම නිසාය, මුලාව නිසාය කියලා බුදු පියාණන් වහන්සේ කියලා තියෙනවා. ඒක නිසා අපි පිළිගන්නවා කිව්වට ඒක දැකලා නැහැ. අපිම දැක්කොත් යම් මොහොතක අපි කිසියම් පීඩාවක, දුකක, වෙහෙසක, අසහනකාරීත්වයක ඉන්න අවස්ථාවක සතිපට්ඨානය කරලා බැලුවොත්, ඒ කියන්නේ සිහිනුවන පිහිටවල බලනවා. ඇයි මම මේ දුකකින් ඉන්නේ, වෙහෙසක, මානසික වෙහෙසකින් ඉන්නේ, ආතතියකින් ඉන්නේ, කලකිරීමකින් ඉන්නේ ඇයි කියලා හොඳට සිහිනුවන උපද්දලා බැලුවොත් අපිට පේනවා එතන ඔය තුනෙන් එකක් තියෙනවා. ඇලීමක්, ගැටීමක්, මුලාවක් තියෙනවා කියලා. එතකොට එතනම අපිට ප්‍රත්‍යක්ෂ වෙනවා දුකට හේතුව අපිම දකින්න. චතුරාර්ය සත්‍ය පිළිබඳ න්‍යායික දැනුම නෙවෙයි මේ අපි කතා කරන්නේ, ප්‍රායෝගික කොටස. එතකොට අපිම දුක දකින්න, දුකට හේතුව අපිම දකින්න, අප තුලින් තියෙන. දුකට හේතුව තියෙන්නේ බාහිරින් නෙමෙයි. ඇලීම, ගැටීම, මුලාව තමයි ඇත්තටම හේතුව. තස්සා ඒව තණ්හා. යායන් තණ්හා. තණ්හා කිව්වම ඒකේ ඇලීම, ගැටීම, මුලාව කියන තුනම ඇතුළත්. රාග, දෝෂ, මෝහ තුනේ එකතුවටයි තණ්හා කියලා කියන්නේ. එතකොට මේක අප තුලින්ම අපි දකින. මෙතන බැඳීමක් වෙලා. නිදීම නිසා බැඳීම වෙලා වේදනාපච්චය තණ්හා. ඉතින් අන්නේ විදිහට අපිම අප තුලින් මේක දකිනවා. දැක ගන්න පුළුවන්. දැක ගන්න පුළුවන්. ඉතින් එතකොට අපි සත්‍ය දෙකක් පහු කරලා තියෙනවා. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය. ඉතින් ඉතිරි දෙකට යන්න පුළුවන්. දැන් මොකද ප්‍රත්‍යක්ෂ වශයෙන් මේක දැකලා තියෙන කියලා. හේතුව දන්නවනේ. ඉතින් වීර්ය, ඉතින්දල තමයි වීර්ය ඕන, වෑයම ඕන, වායාමය ඕන. ඉතින් ඒ යන්න පුළුවන් නම් නිරෝධය වෙන්න බැරි නෑ. නිරෝධ ගාමිනී පටිපදාවත් පැහැදිලිව දේශනා කරලා තියෙන නිසා පුළුවන්. ඉතින් ওই විදිහට අපි මේ ගැටලුව අප තුලින්ම දකිනවා. ගැටලුව තමයි ඔය ඇස, කන, නාසය, දිවකය, මන කියන පසින්දුරන්ට සහ මනසට ගෝචර වෙන දේවල් පිළිබඳව අප විසින් අවිද්‍යාව හෝ තණ්හාව නිසා ඇති කරගන්නා වූ මේ බැඳීම, රාග හෝ ද්වේෂ හෝ මෝහ නිසා ඇති කරගන්නා වූ තණ්හා, ඔය ආකාරයෙන් අපි ඇලීම, ගැටීම, මුලාව කියන ස්වභාවය අපේ මේ පසින්දුරන්ට සහ මනසට ගෝචර වෙන දේ පදනම් කරගෙන සිද්ධ වෙන දෙයක්. ඉතින් අපි මේ දැනට කතාබහට මාතෘකා කරගෙන තියෙන මේ පිණ්ඩපාත පාරිශුද්ධි සූත්‍රයේ ආරම්භයේදීම බුදු පියාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ ඒකයි. මෙතන මේ ශූන්‍යතා විහරණය, මහා පුරුෂ විහරණය කියලා සරියුත් හාමුදුරුවෝ මහා පුරුෂ ශූන්‍යතා විහරණය කියන වචනේ පාවිච්චි කළා. මම මේ දිනවල කුමන විහරණයෙන් ඉන්නවද කියලා. ඒක ශූන්‍යතා විහරණයෙන්, ශූන්‍යතා විහාරේන කෝහම් බන්තේතරේ බහුලං විහරාමීති කියලා බුදුරජාණන් වහන්සේ ඒකට තවත් වචනයක්, පర్యాయ පදයක් පාවිච්චි කරා. මහා පුරුෂ විහාරෝ හේස සාරිපුත්තේ අදිදන් ශුන්‍යතා. එතනින් කියන්නේ මේ චක්කු විඤ්ඤාණීය රූපය, ඇහැට පේන රූපය, කනට ඇහෙන ශබ්දය, ඒ වගේම නාසයට, දිවට, කයට දැනෙන ගන්ධ රස පහස, මනසට වැටහෙන කාරණේ අනාත්ම විදිහට දැකීම. මේ ශූන්‍යතාව කියලා කියන්නේ අනාත්මතාවමයි. මේක දෙකක් නෙමෙයි. ශුන්‍යං අත්තේනවා අත්තේනියනවා කියලා අපි ඒක පහුගිය සාකච්ඡාවේදී පැහැදිලි කළා. එතකොට අපි බොහෝ වෙලාවට මේ පසින්දුරන්ට සහ මනසට ගෝචර වෙන දේ අපි කැමැති ආකාරයට හසුරවන්න, පවත්වාගෙන යන්න යම් ප්‍රයත්නයක් දරනවා. එහි తాවකාලික සාර්ථකත්වයක් නැතුව නෙමෙයි. ඇතැම් දේවල් අපිට මේ తాවකාලික වශයෙන් අපි කැමැති ආකාරයට හසුරවා ගන්න පුළුවන් බවක් අතු පිටින් අපිට පේනවා. නමුත් ඒකේ ගැඹුරට ගිහිල්ලා බැලුවොත් ඇත්ත වශයෙන්ම අපි කැමැති ආකාරයට හසුරවා ගන්න, පවත්වා ගන්න හැකියාවක් නැහැ.
ඒක තමයි අනත්තතා කියලා කියන්නේ. ඉතින් අන්නේ අනාත්ම ස්වභාවය අත්දැකීමින් ඒ තුල ඉන්න එක තමයි මේ ශූන්‍යතා විහරණය, මහා පුරුෂ විහරණය කියලා මෙතෙන්දී බුදු පියාණන් වහන්සේ පෙන්නලා දෙන්නේ. ඉතින් අපි මේ කොටස සාකච්ඡා කළා. ඒක බුදුරජාණන් වහන්සේ කිසියම් ක්‍රියාකාරකමක් හැටියට ඉදිරිපත් කරනවා. පිණ්ඩපාත පාරිශුද්ධිය කියලා අපි ජීවිතේ කරන කිසියම් යම් ක්‍රියාකාරකම් තියෙනවා. දෛනික ජීවිතේ, දිනදා ජීවිතේ වැඩ. ඒ හැම ක්‍රියාවකම අවසානයේ ඒ ක්‍රියාව තුලින්, ඒ ක්‍රියාවේ යෙදීම තුල කිසියම් ආකාරයක හිතේ අපිරිසිදුතාවයක් ඇති වුණා නම් රාගෝවා, දෝසෝවා, මෝහෝවා, පටිගංවා අපි චේතසෝ, හිත අපිරිසිදු වුණා නම් තේන සාරිපුත්ත බික්කුණා තේසං ඒව පාපකානං අකුසලානං ධම්මානං පහනාය වායමිතබ්බා. එවලෙම ඒ අකුසල ධර්මය බැහැර කරන්න වෑයම් කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. එතකොට හැම ක්‍රියාවක්ම ඒ ක්‍රියාව අවසානයේ ක්‍රියාව පිරිසිදු කරනවා. ඒක තමයි මේ පිණ්ඩපාත පාරිශුද්ධිය කියන තේමාවෙන් ඉදිරිපත් වෙන්නේ. එතකොට මේක අපේ ජීවිතයේ අපි කලින් සාකච්ඡාවේදී කතා කළා. තාම වැදගත් දෙයක්. අපි සමහර වෙලාවට යම් වැඩ කටයුතු වල යෙදিলা මේ වැඩෙන් පස්සේ අපි කිසියම් ආකාරයක පීඩාවකින් අසහනයකින් ඉන්නවා. එහි අර ලෞකික පැති ප්‍රතිඵලය සමහර විට අපි අපේක්ෂා කරන මට්ටමින් සිද්ධ නොවුනොත් බොහෝ වෙලාවට එහෙමයි. ඉතින් මෙතන ලෞකික ප්‍රතිඵලයේ අඩු වැඩිතාවයේ අඩු වැඩි බව ගැන නෙමෙයි සලකා බලන්නේ. අධ්‍යාත්මික ඵලය පිළිබඳව. අපි යම් කිසි ක්‍රියාවක යෙදුණයින් පස්සේ සමහර විට අපි බොහොම ප්‍රබෝධයෙන්, බොහොම සන්තෝෂයෙන්, සතුටින් ඉන්නවා. අපේ ක්‍රියාව හුඟක් සාර්ථකයි කියලා. සමහර විට ඒ ක්‍රියාව ඇතුලේ ලෞකික වශයෙන් අසාර්ථක වෙන්න පුළුවන්. දැන් මේ උදාහරණයට ගත්ත පිණ්ඩපාත ක්‍රියාවලිය භික්ෂුවකගේ. අපි කවුරුණත් එහෙමයි ආහාර සේවීමේ ක්‍රියාවලිය දවසකට සැරයක් කරනවා. ඉතින් අපි මේ උදාහරණයම ගත්තොත් සමහර විට භික්ෂුවක් පිණ්ඩපාත ගියාම ප්‍රමාණවත් තරම් ආහාර නොලැබෙන්නත් පුළුවන්. කොහෙත්ම කිසිම ආහාරයක් නොලැබෙන්නත් පුළුවන් සමහර. හේතුඵල ධර්මානුකූල එහෙම වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේටත් එහෙම වෙලා තියෙනවා. ඉතින් එතකොට ඒ ක්‍රියාව අවසානයේ මොකද්ද තත්ත්වය? ලෞකික පැත්තෙන් ගත්තම මේ ක්‍රියාවේ ප්‍රතිඵලය ශූන්‍යයි. නැත්නම් 100%ක්ම ඒකෙන් ප්‍රතිඵලයක් නැහැ. පිණ්ඩපාත ගියා කිසිම දෙයක් ලැබුණේ නැහැ. අත්‍යවශ්‍යයෙන් ආහාරයක් ලැබිය යුතුයි. මිනිස්සුයෙකුට නමක් ලැබුණේ නැහැ. එතකොට ඒ ක්‍රියාවලියෙන් පස්සේ මානසික තත්ත්වය කෙසේ විය හැකිද? එහෙම වෙන්න පුළුවන්. ඔකේ අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. 100%ක්ම සාර්ථකව තාම හොඳට ප්‍රමාණවත් ආහාරයක්, මිහිරි ආහාරයක් ලැබෙන්නත් පුළුවන්. එතකොට ඒක නෙමෙයි මෙතෙන්දී සැලකිල්ලට ගන්නෙ. නිවන් මාගේ මේ නිරෝධගාමිනී ප්‍රතිපදාව මේ අපි කතා බහ කරන්නේ ඊට අදාළ දේවල්. ඉතින් සැලකිල්ලට ගන්නෙ අර ක්‍රියාවේ ලෞකික ඵලය නෙමෙයි. එහි අඩු වැඩි භාවය, එහි සාර්ථක අසාර්ථක භාවය නෙමෙයි. අපි හුඟක්ම මේ පැත්තට බර වෙලා තමයි අපි මේ හිතේ ඡන්දෝවා, රාගෝවා, දෝසෝවා මෙතන දෙකම තියෙනවා. රාග ඡන්ද කියන එක අර සාර්ථකත්වයේ තුල ඇති වෙන ක්ලේශය. දෝසෝවා පටිගංවා, ද්වේෂය හෝ පටිගය අසාර්ථකත්වයේ තුල ඇති වෙන්නේ. එහෙම නැත්නම් මෝහෝවා. ඊතරම් මෝහනයක් වෙන්නත් පුළුවන්. ඒ රාග දෝෂ මෝහ තුන මෙතන කියන්නේ බුදු පියාණන් වහන්සේ. රාගයේ ඡන්දයේ වචන දෙකක් පාවිච්චි වෙනවා. දෝෂයේ පටිගය කියලා ඒ පැත්තට වචන දෙකක් පාවිච්චි වෙනවා. මෝහෝ කියලා මෝහය පිළිබඳව සඳහන් වෙනවා. එතකොට සාර්ථකත්වයට වැටුනම ඡන්දයයි රාගයයි ඇති වෙනවා. අසාර්ථක වුණාම දෝෂයයි පටිගයයි. තමයි ඒක හේතුඵල ධර්මානුකූලව තේරුම් නොගත්තොත් මෝහ එහෙම වෙන්න පුළුවන්.
පින්ඩපාතේ නොලැබීම මගේ කර්මයක් කියලා හිතා ගන්න පුළුවන්. ඒක මෝහන. නමුත් ඒ මොහොතේ ඒ ප්‍රදේශයේ අය ආහාර උයලා නැති වෙන්න පුළුවන්. මොනහරි කාරණයක් වෙන්න පුළුවන්. ඒක නොලැබීමට හේතුවක් තියෙනවා. එහෙම නැතුව ඒක වෙනත් මෝහසහගත අදහසක් ඇති කරගත්තොත් අවිද්‍යාත්මක අදහසක් එහෙම ඇති කරගන්න පුළුවන්. හේතුඵල ධර්මානුකූලව ඒ කාරණේ තේරුම් ගත යුතුයි. තේරුම් අරගෙන එතන එහෙම වුණොත් පින්ඩපාතය අපිරිසිදු වෙන්නේ නැහැ. පින්ඩපාතය පිරිසිදු. පින්ඩපාතේ නම් ලැබුණේ නැහැ. ඒ වුණාට ඒ ක්‍රියාව පිරිසිදු. ඒ ක්‍රියාව නිසා කිසියම් ආකාරයක හිත අපිරිසිදු වීමක් සිද්ධ වෙලා නැහැ. එතකොට මේක පළමු පියවරේ පළමු මූලික වශයෙන්ම අපි තුල ඇති කරගත යුතු කුසලතාවයයි. අපි නොයෙක් වැඩ කටයුතු කරන අපේ පෞද්ගලික වැඩ ජීවිතයේ දිනදා ජීවිතේ පවත්වාගෙන යන වැඩ ඔය නොයෙක් දේවල් කරන. ඒවා කිරීමෙන් පසු සමහර වෙලාවට අපි ඡන්ද රාග දෙකට වැටෙනවා. සාර්ථකත්වය ඉහළෙන්ම තියෙනකොට ඒ වැඩවල වැටෙන්නේ ඡන්ද රාග දෙකට. ඒ කියන්නේ ඒත් අකුසලයක් තමයි. ලෞකික වශයෙන් 100%ක් ඊටාම සාර්ථකත්වයටපත් වුණාම ඡන්ද රාග දෙකට වැටෙනවා. ඒවයි ඇලෙනවා, ඒවටම තදින් දැස ගන්න. අසාර්ථක වෙනකොට දෝෂ පටිඝ දෙකට වැටෙනවා. ඔය ලක්ෂණ. ඉතින් ඔය ඊට අමතරව ඔයයි තියෙන යම් දේවල් වලට මෝහණය වෙලා ඉන්නත් පුළුවන් අවිද්‍යාත්මක මේ හේතු නිසා. මේ දේවල් වලට දිගට මෝහණය වෙලා ඉන්නත් පුළුවන්. ඉතින් එහෙම වුණොත් අපිරිසිදුයි. ක්‍රියාවෙන් අපි ඇති කරගෙන තියෙන්නේ අධ්‍යාත්මිකව අපිරිසිදු බව. ඒක නිවනට බාධාවක්, ඒක දුකට හේතුවක් වෙනවා පෙරලා. ඒකයි තේසංයව පාපකානං උසලානං ධම්මානං පහනාය වායමිතබ්බං කියලා මෙතෙන්දී බුදු පියාණන් වහන්සේ අපිට අවවාදයක් දෙන්නේ. චන්දරාග දෙකට වැටෙන්න ඕනෙත් නැහැ. දෝෂ පටිඝ දෙකට වැටෙන්න ඕනෙත් නැහැ. මෝහයට වැටෙන්න ඕනෙත් නැහැ. රාග දෝෂ මෝහ මෙතන උගන්නයි. ඉතින් ඕක තමයි මේ සූත්‍රයේදී මූලික වශයෙන් දෙන අවවාදය. ඉතින් මේකෙදී අපි මේ කුසලතාවය ඇති කරගන්න ඕන වගේම අපි කල්යාණ මිත්‍රත්වයෙන් අනිත් අයටත් මේ කාරණේ තෝරලා දීලා වටහලා දීලා කටයුතු කරනවා. සමහර වෙලාවට අපි දන්නවා අපි සමග ජීවත් වෙන ඇත්තෝ යම් දේවල් කරලා ඒ පිළිබඳව කලකිරීමෙන් ඉන්නවා. එහෙම නැත්නම් ඒවයි තදින් බැසගෙන ඉන්නවා. ඒවා බරපතල විදියට එකකින් ඒකම කර ඉන්නවා. නිවන් මාර්ගයට අදාළ අනිකුත් දේවල් අර ඡන්ද රාග වෙලා සමහර ඒවා තදින් ඇලිලා ඉන්නවා. එහෙම නැත්නම් ඒ පිළිබඳව අප්‍රසාදයෙන් දුකෙන් කලකිරීමෙන් ඉන්නවා වෙන්න පුළුවන්. එතකොට අපි ඒක ගැන සාකච්ඡා කරමු. මොකක් සම්බන්ධයෙන්ද ඔය තදින් බැසගෙන ඉන්නේ ඇයි? මොකක් සම්බන්ධයෙන් ඡන්ද රාග ඇති කරගෙන ඉන්නේ මොකක් ගැන? එහෙම නැත්නම් දෝෂ පටිඝ තරහෙන් කලකිරීමෙන් ඉන්නේ මොකක් ගැනද? මොන කාරණේ මොන ක්‍රියාවකයේදීලා ඉන්පස්සේද ওই தත්ත්වය ඇති උනේ? අන්න එතකොට ඒක අපිට සාකච්ඡා කරලා ඒ පාරිශුද්ධිය කරන්න පුළුවන්. ඒ ක්‍රියාව පිරිසිදු කරන්න පුළුවන්. ඒ ක්‍රියාවත් එක්ක යා පිරිසිදු වෙලානේ ඉන්නේ. ඒක පිරිසිදු කරන්න පුළුවන්. එයත් එක්ක ඒක සාකච්ඡා කරලා. ඉතින් ඒක කල්යාණ මිත්‍රත්වයෙන් අපිට කළ හැකි දෙයක්. ඉතින් ඔහොමයි මේ පින්ඩපාත පාරිශුද්ධිය. ඉතින් ඔය ටික අපි සාකච්ඡාවට ගත්තා. අද අපි තීරණය කරා සූත්‍රයේ ඉතිරි කොටසට අවධානය යොමු කරමු කියලා. පින්ඩපාත පාරිශුද්ධිය ඔය විදිහට දේශනා කළ බුදුරජාණන් වහන්සේ එතන ඉඳලා තව මේකටම සම්බන්ධ කරලා දේශනාව ඉදිරියට ගෙනියන ඊළඟට තියෙන්නේ පුනච පරං සාරිපුත්ත බික්ඛුනා ඉතිපටි සංචික්කිතබ්බං පහීනානුකෝමේ පංචකාම ගුණාති. එතකොට පංචකාම ගුණ මා තුල
පංචකාම ගුණ ප්‍රහීන වෙලාද කියලා පටිසංචිකිතබ්බං නැත්නම් පච්චවෙක්කිතබ්බං ප්‍රත්‍යක්ෂා කරලා බලන්න, නුවණින් විමසලා බලන්න පංචකාම ගුණ ප්‍රහීන වෙලාද. මොකද්ද මේ පංචකාම ගුණ ප්‍රහීන වෙලා කියලා කියන්නේ? පංචකාම කියන දේ අපි කවුරුත් දන්නේ. මේ අර කලින් කිව්වා චක්කු විඤ්ඤාණේසු රූපේසු ආදී වශයෙන් මුල් කොටසේ පින්ඩපාත පාරිශුද්ධි කොටසේ කිව්වේ ටික තමයි. ඇසින් දකින, කනින් අහන, නාසයෙන් දිවෙන් කයෙන් විඳින, මනසින් වටහා ගන්න දේ. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියලා පාලියෙන් කියනවා. අපි සිංහලෙනුත් ඒ වචනමයි පාවිච්චි කරන්නේ. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කරුණු වශයෙන් දේව තමයි පංචකාම. ඔයවට ඇහැට පේන දේවල් වලට, කනට ඇහෙන දේවල් වලට කැමැත්තක් තියෙන නිසා ඔයට කාම කියන්නේ. ඕවා වස්තු කාම හැටියට, ක්ලේශ කාම හැටියටත් ඕවා උගන්වනවා. වස්තු කාම හැටියට ගත්තොත් රූපේට, ශබ්දේට, ගන්ධේට, රසේට, ස්පර්ශේට ඒ ධර්මතාවයට තියෙන ඒ ධර්මතා ඒවට තියෙන කැමැත්ත වස්තු කාම. ඒ වස්තුන්ට තියෙන කැමැත්ත. ක්ලේශ කාමයේ කිව්වම ඒකෙන් ඒ වස්තුව තුලින් ලබන වින්දනයක් තියෙනවා. දැන් රූපේ බැලීමෙන් පුද්ගලයා කිසියම් ආකාරයක වින්දනයක් ලබනවා. අපි කිසියම් වින්දනයක් ලබනවා. ශබ්දය ඇසීමෙන් වින්දනයක් ලබනවා. ගන්ධ, රස, පහස විඳීමෙන් වින්දනයක් ලබනවා. ඒ කරුණ වටහා ගැනීමෙන් වින්දනයක් ලබනවා. එතකොට අන්නේ ලබන වින්දනය ඇසුරෙන් කිසියම් ආකාරයක ඇති කර ගන්නා වූ බැඳීමක්, ඇලීමක්, ගැටීමක්, මුලාවක් තියෙන පුළුවන්. අන්න ඒක ක්ලේශකාමයි. ඒ දේ දැකීමෙන්, ඇසීමෙන්, විඳීමෙන්, වටහා ගැනීමෙන් කිසියම් ආකාරයක වින්දනයක් ලැබලා ඒ වින්දනයට, ඒ වස්තුවට, ඒ ක්‍රියාවට ඇලීමක්, ගැටීමක්, මුලාවක් ඇති කරගත්තා නම් ඒක ක්ලේශකාම. කාම ක්ලේශේ හරියටම කිව්වොත් ඕක කාමය නිසා ඇති කරගත්ත ක්ලේශය. කාම වස්තුවයි, ඒක තමයි වස්තුකාමය කියන්නේ. කාම වස්තුවයි කාම ක්ලේශයයි. යමකට කැමති වුණා, ඒ කැමති දේ විඳීමෙන් පස්සේ ඒ කැමති දේ තුලින් ක්ලේශයක් හදාගත්තා. ඒකයි ස්වභාවය. ඉතින් ඕක තමයි මේ කාම ගුණය කියලා කියන්නේ. විශේෂයෙන්ම මෙතන අදහස් කරන්නේ කාම වස්තු නෙවෙයි. මේ පහීනානුකෝ මේ පංචකාම ගුණාට පංචකාම ගුණ ප්‍රහීන වෙලාද කියන එකෙන් අදහස් කරන්නේ කාම වස්තු නෙවෙයි. කාම වස්තු කියන ඒවා, ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන ඒවා ස්වභාවිකයි. ඒවා මේ වටපිටාවේ තියෙන දේවල්. ඒවා දැකීම, ඇහිීම, විඳීමත් ස්වභාවිකයි. නමුත් ඒ දැකීම, ඇහිීම, විඳීම වටහා ගැනීම තුළින් ඇති කරගන්නා වූ අර ක්ලේශය තමයි මෙතන ප්‍රහීන කරන්න කල යුත්තේ. අර කලින් කිව්ව පින්ඩපාත පාරිශුද්ධියේදී කරන්නේ ඒක. ඉතින් දැන් මේ දෙවනි පියවරේදී පහීනානුකෝ පංචකාම ගුණාති කියලා ඒකම තමයි සාරාංශ කිරීමක් වගේ දක්වන්නේ. පංචකාම පිළිබඳව කිසියම් ආකාරයක ඇලීමක්, ගැටීමක්, මුලාවක් ඇති වෙන්නේ මේ පංචකාම ඇසුරු කිරීමේ ක්‍රියාවලිය නිසා. ඒ ක්‍රියාවලිය ඇතුලේ සිහිනුවණින් යුක්ත නොවුනම, එහෙම නැත්නම් අර පින්ඩපාත පාරිශුද්ධිය නොකළොත්, නැත්නම් ඒ ක්‍රියාවේ අන්තිම ක්‍රියාව අවසානයේ ක්‍රියාව තුල හිත පිරිසිදු කිරීම නොකළොත්, එතන ඉඳලා ඒ කාම ක්ලේශයක් නැත්නම් ක්ලේශකාමිය හිතේ ඇති වෙන්න පුළුවන්. අන්න ඒක තමයි ප්‍රහීන කළ යුත්තේ. කලින් පහනාය වායමිතබ්බං කියලා ප්‍රහාණය කිරීමට වෑයම් කළ යුතුයි කියලා
පෙන්නලා දුන්න. ඊළඟට මෙතෙන්දී නැවත කියනවා නැවත බලන්න ප්‍රහීන වෙලාද කියලා. එතකොට එහෙම බලන්න කියනවා. පච්චවෙක්කමානෝ එවං ජානාති අප්පහීනාකෝ මේ පංචකාම ගුණාති. පංචකාම පිළිබඳව තියෙන කෙලෙස් ප්‍රහීන වෙලාද කියලා විමසා බලද්දී ප්‍රහීන වෙලා නැතිනම් තේන සාරිපුත්තු වික්ඛුනා පංචන්නං කාම ගුණානම් පහනාය වායමිතබ්බා. ඒ තැනැත්තා ඒ ආර්ය ශ්‍රාවකයා විසින් පංචකාම පිළිබඳ තියෙන මේ කෙලෙස් දුරු කරන්න වෑයම් කළ යුතුයි. වෑයම් කළ යුතුයි. ඉතින් ඒ විදිහට අනිත් පැත්තට කියනවා එහෙම පච්චවෙක්කමානෝ මේ විමසල බලද්දී පහීනානුකෝ මේ පංචකාම ගුණාති. ඒ පංචකාම භුක්ති විඳත් ඇහැට කනට නාසයට දිවට කයට මනසට මේ දේවල් ගෝචර වුණත් ඒ පිළිබඳව ක්ලේශකාමයක් ඇති කරගෙන නැහැ. එහෙම එකක් නැහැ කියලා දැනගන්න ලැබුණොත් තමන්ගේ ඇතුළත දැකීමක් මේ කරන්නේ. එහෙමනම් තේනේව පීතිපාමොජ්ජේන විහාතබ්බං අහෝරත්තානුසික්ඛිනා කුසලේසු ධම්මේසු. ඒක කුසලතාවයක්. පංචකාමයේ වින්දත් භුක්ති වින්දත් එයින් ක්ලේශකාමයක් හදාගන්නේ නැහැ. කාමයේ ඇසුරෙන් කිසිදු ක්ලේශයක් හදාගන්නේ නැහැ. ඒක කුසලතාවයක්. ඒ කුසලතාවයේ ඒ කුසලතාවයට අනුව දිවාරය දෙකේම හැම විටම ජීවිතේ පවත්වා ගත යුතුයි කියන එක එකකින් අදහස් කරන්නේ. එතකොට පංචකාම නිසා කාම ක්ලේශ ඇති වෙනවා. එතකොට පංචකාම නෙමෙයි ගැටලුව කාම ක්ලේශය නැත්නම් ක්ලේශකාම. ওই විදිහට ඊළඟ පියවර. ඔහොම ඉදිරියට මේ දේශනාව සාකච්ඡා වේගෙන යනවා. ඊළඟට දේශනා කරනවා පුණජ පරංසාරිපුත්ත බික්ඛුනා ඉතිපටි සංචිකිතබ්බං පහීනානුකෝ පංච නීවරණ. නීවරණ කියන මට්ටම අපි කලින් කතා කරලා තියෙනවා. මහා සතිපට්ඨාන දේශනාවේ ධම්මානුපස්සනාවේදී නීවරණ පබ්බේදී අපි මේ පිළිබඳව මුගක් දේවල් පැහැදිලි කළා. අවශ්‍ය කෙනෙකුට මේ දේශනා නැවත ශ්‍රවණය කරන්න හැකියාව තිබෙනවා. නම් වශයෙන් නීවරණ පහ කවුරුත් දන්නවා. කාමච්ඡන්ද ව්‍යාපාද සීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියලා pāli භාෂාවෙන් කියවෙනවා. ඒවත්තර පංචකාමයේ මූලික කරගෙන තමයි හුඟක්ම ඇති වෙන්නේ. පළවෙනි එක කාමච්ඡන්දනේ. ඒ කියන්නේ පංචකාමයේ ඇසුරෙන් ඇති වෙන ඡන්දය, කැමැත්ත. එතකොට ඒක නීවරණයක් බවට පත් වෙන්න පුළුවන්. කැමැත්ත. ඊළඟට ව්‍යාපාද, අකමැත්තනේ. ඕව නීවරණ බවට පත් වෙන්න පුළුවන්. නීවරණ කියන්නේ හිත වහ ගන්නවා කියන එක. ආවරණං නීවරණං චේතසෝපක්ඛිලේසං පඤ්ඤාය දුබ්බලීකරණං කියලා මේ ධර්මතා නීවරණ බවට පත් වෙන ආකාරයේ බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. මේ කාමච්ඡන්දය මූලික වෙන්නේ. ඒ ඇති වෙන ඡන්දයෙන් හිත වැහිලා යන්න පුළුවන්. වෙනත් කිසිම දෙයකට හිත යොමු කර ගන්න බැරි තරමට ඒකෙන් හිත වැහිලා යනවා. එතකොට ඒක ඒ මට්ටම හඳුන්වන්නේ නීවරණ, ආවරණ අවස්ථාව වැහිලා තියෙන. අනිත් කුසලයේ වළක්වන අවස්ථාවටපත් වෙනවා. එතකොට නීවරණ වෙනවා. ආවරණ නීවරණ. ඒ වගේම චේතසෝ උපක්ඛිලේසං එතන ඉඳලා ඒ උපක්ඛිලේශයක් බවට පත් වෙන්න පුළුවන්. පඤ්ඤාය දුබ්බලීකරණ ප්‍රඥා මෙහෙවල වැඩ කිරීමේ හැකියාව අඩාල වෙනවා, අඩපණ වෙනවා. ওই ලක්ෂණේ තියෙනවා. අපි දන්නවා සමහර දේවල් වලින් හිත වැහිලා ගියාම මේ ප්‍රඥාව හොඳටම දුබල වෙනවා, අඩාල වෙනවා. සාමාන්‍ය වෙලාවට නම් අපි බොහොම ප්‍රඥාවන්තව කතා කරනවා, සාකච්ඡා කරනවා, අනිත් අයට කරුණු කියලා දෙනවා. ඒ වුණාට කිසියම් කාමයකින් හිත වැහිලා ගියොත්, නීවරණයක් බවට පත් වුණොත්, ආවරණයක් නීවරණයක් බවට පත් වුණොත් මේ ප්‍රඥාව දුබල කරන ලක්ෂණය අපිට දැක ගන්න පුළුවන්.
පස්සේ අපි කියනවා මේ වෙලාවේ මට එච්චර ඒක කල්පනාවට ආවේ නැහැ. එච්චර හිතන්න මට බැරි වුණා. ඒකයි එහෙම වුනේ. ඇයි එහෙම වෙලා තියෙන්නේ? අර පඤ්ඤාය දුබ්බලීකරණ. ප්‍රඥාව දුබල වුණා. දුර්වල වුණා. අඩාල වුණා. අඩපණ වුණා. ඉතින් බොහොම කොට තීන්දුවක්, මෝඩ තීන්දුවක්, අවිද්‍යාත්මක තීන්දුවක් ගත්තා. ඒ වගේ ස්වභාවයන් නැති වෙනවා. ඒකයි බුදු පියාණන් වහන්සේ මේවා මේ විදියට පැහැදිලි කරලා තියෙන්නේ, තේරුම් කරලා දීලා තියෙන්නේ, වටහලා දීලා තියෙන්නේ. ඔය ආකාරයේ. ඉතින් නීවරණ වල ලක්ෂණය ඒකයි. ඉතින් මෙතෙන්දී පටිසංචික්කිතබ්බං අපි මේ සාකච්ඡාව ආරම්භයේදී කිව්වා පච්චවෙක්කිතබ්බං පටිසංචික්කිතබ්බං කියන වචන වලින් බුදු පියාණන් වහන්සේ දක්වන්නේ තමාගේ අභ්‍යන්තරය ගවේෂණය කිරීමක්, සොයා බැලීමක්. ඒක සරල ක්‍රියාවක ඉඳලා සංකීර්ණ ක්‍රියාව දක්වා පෙන්වනවා. දැන් අර පින්ඩපාත පාරිශුද්ධිය ඒක හරි සරල විදිහට කියලා දෙනවා. වැඩක් ඉවර වෙලා පොඩ්ඩක් ඒ වැඩේ සම්බන්ධ කරගෙන ඒ ක්‍රියාව සම්බන්ධ කරගෙන කිසියම් ආකාරයක ක්ලේශයක් ඇති වුණාද කියලා විමසා බලන්න කියලා. ඒතර ඒක හරි සීමා සහිත ඒ වැඩේට අදාළව විතරයිනේ බලන්නේ. හැබැයි එතනින් පස්සේ කියන ඊට වඩා පුළුල් විදියට පංචකාමයටම කියනවා. ඊළඟට නීවරණ මට්ටමේ තියනවාද කියලා බලන්න කියලා. නීවරණ වශයෙන් මේක අභ්‍යන්තරේ නීවරණ පවතිනවාද කියලා. කිසියම් ඇසින් දුටු දෙයක්, කනින් අහපු දෙයක්, නාසයෙන් දිවෙන් කයින් ගන්ධ රස පහස වශයෙන් විඳපු දෙයක්, මනසට වැටහිච්ච දෙයක් පදනම් කරගෙන ඒ දේ එයින් හිත වැහිලා ගිහිල්ලාද? හිත ආවරණය වෙලාද? ප්‍රඥාව දුබල කරන මට්ටමට මේක වර්ධනය වෙලාද කියලා බලන්න. අපිට ඕක පුරුදු පුහුණු වෙන්න පුළුවන් භාවනා කරනවා කිව්වම දැන් මේ මට්ටමේදී අපි කරන්න ඕන දේවල් ඕවා තමයි. මේවට අපි කියන්නේ විදර්ශනා භාවනා කියලා. මේ කතා කරගෙන යන්නේ මේ දේශනාවල විදර්ශනා භාවනාව. අපිම අපේ අභ්‍යන්තරයේ ගැඹුරින් විමසා බැලීම. ඉතින් ওই විදිහට නීවරණ කාමච්ඡන්ද පංචකාමයට තියෙන මනාපේ රුචිය කැමැත්ත නැඹුරුතාවය. මේක ස්වභාවික සංසිද්ධිය. ව්‍යාපාද ඒ පංචකාම ඇසුරු කරගෙනම තමයි නොකැමැත්ත තමයි ඒකේ තියෙන්නේ. ඊළඟට තීන මිද්ද ගතිය, පසුබට ලක්ෂණය. එතන ලෞකික දේවල් සම්බන්ධයෙන් නෙමෙයි අදහස් කරන්නේ. සිතකය පසුබසින ස්වභාවය අකුසලයේ දුරු කිරීමෙහිලා කුසලයේ වැඩිමෙහිලා පසුබට ලක්ෂණය තමයි ඔය කායිකව සහ මානසිකව පසුබට පයින් ගතිය තමයි තීන මිද්ද හැටියට දක්වන්නේ. සාමාන්‍යයෙන් වැඩ කටයුතු වලට තියෙන මානසික පසුබහින ගතියයි උනන්දු නැති ගතියයි කායික වශයෙන් අලස කම්මැලිකමයි කියලා දෙකකුත් තියෙනවා. නමුත් මෙතන විශේෂයෙන් අදහස් කරන්නේ මේ පවතින කෙලෙස් දුරු කරගන්න, කුසලයේ වඩා ගන්න කියන මේ කාරණා දෙකට අදාළව යම් කෙනෙක් තුල මානසිකව පසුබහින ගතියක්, කායිකව අලස ගතියක් තියෙනවා නම් ඒක තමයි තීන මිද්ද හැටියට මේ අපේ දහමේදී විශේෂයෙන් කතා කරන්නේ. මොකද ඒවා නිවනට බාධා. මේ ලෞකිකත්වයට සිදුවෙන බාධා නෙමෙයි අපි කතා කරන්නේ. ලෞකිකත්වයේ තියෙන බාධාත් බුදුදහමේ කතා කරනව නැතුව නෙමෙයි. මොකද යම් ප්‍රමාණයකට ලෞකිකත්වයේ ගොඩනගාගෙන ජීවත් වීම අවශ්‍ය නිසා. ධන දාන්නේ ටිකක් හම්බ කරගෙන ගියක් දොරක් හදාගෙන අනුන්ට කරදරයක් නැතුව සාමාන්‍ය මිනිස්සු ජීවත් විය යුතුයි කියන අදහස බුදුදහමේ තියෙනවා. ඒ නිසා ලෞකික වශයෙන් ඒ කටයුතු වලට කලකම්මැලි නැතුව එහෙම කටයුතු කරන්න ඕනේ කියන එක බුදුදහම පිළිගන්නවා. නමුත් මේ ධර්ම මාර්ගයේදී හුඟක්ම කතා කරන්නේ අකුසලයේ දුරු කිරීමට, කුසලයේ වැඩිවීමට අදාළව ඊට අදාළ දේවල්. එතකොට තීන මිද්ද දෙක සාකච්ඡා වෙන්නේ
මේ පැත්තට සම්බන්ධව අකුසලයේ දුරු කිරීමට කුසලයේ වැඩිවීමට යම් කෙනෙක් මානසිකව පසුබට නම් කායිකව වීර්ය කරන්නේ නැත්තම් අන්න ඒක තමයි තීන මිද්ද ලක්ෂණය. ඉතින් ඒකත් බලන්න කියනවා. ඒ නීවරණේ තියනවාද කියලා. ඊළඟට උද්දච්ච කුක්කුච්ච ලක්ෂණය. හිතේ කර්මණක පවත්ව ගන්න බැරි ගතිය. හිත විසිරෙන ගතිය. සමතයට හිතපත් නොවන ලක්ෂණය. ඉතින් ඒක පාඩුවක්. ඒක සාමාන්‍ය ලෞකික වැඩකදී වුණත් පාඩුවක් බව අපි දන්නවා. විශේෂයෙන් ආධ්‍යාත්මික කටයුත්තේදී මේ ගැඹුරු විදර්ශනාවකට යන්න බෑ. මේ වික්ෂිප්ත වෙච්ච හිතකින් උද්දච්චයටපත් වෙච්ච හිතකින් ඒක අරමුණක එක දිගට පවත්ව ගන්න අරමුණේ කිඳා බහින්න බැරි නම් විපස්සනාවකට එන්න බෑ. ඕනම දෙයක් ගැන ගැඹුරින් හිතා බලන්න නම් ඒකට හොඳට හිත යොමු කරගන්නවා. දැන් ඔය අපි දැකලා තියෙනවා මේ අපිට අත්දැකීම් තියෙනවා මේ පිළිබඳව. හුඟක් අය තමන්ගේ ප්‍රශ්න ගැටලු ඉදිරිපත් කරනවා. උපදේශනය ලබා ගන්න වෙනවා කවුන්සිලින් වල. ඇත්තටම මේ ඇත්තන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමේ හැකියාව හොඳටම තියෙනවා. අපි ළඟට නාවට මේ බොහෝ දෙනෙකුට තමන්ගේ ප්‍රශ්න ගැටලු විසඳා ගැනීමේ හැකියාව හොඳටම තියෙනවා. නමුත් බැරි වෙලා තියෙන මේ උද්දච්ච ගතිය ඒගොල්ලන්ගේ හිතවල තියෙන. උද්දච්ච ගතිය කියලා කියන්නේ හිත එක අරමුණක පවත්ව ගන්න බෑ. ඒ අරමුණේ ගැඹුරින් කිඳා බහින්න බැරි ගතියක් තියෙනවා. අර තමන්ගේ ප්‍රශ්නයට හොඳින් ගැඹුරින් හිත යොමු කරන්න හැකියාවක් නැහැ. මේ ප්‍රශ්නයට ඒකාග්‍ර වෙන්න අමාරුයි. ඒකට හොඳට හිත යොමු කරලා මේ පටිසංචික්කනාව පච්චවේක්කනාව කරන්න නොහැකියාව. ඉතින් අපි ඒකෙදි පුද්ගලයා ඩිංගක් සංසුන් කරලා එයාටම මේ තමන්ගේ ගැටලුවට හොඳින් කිඳා බහින්න පොඩි උදව්වක් කරනවා. අපි මේ ප්‍රශ්නේ විසඳලා දෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ උනත් කරලා තියෙන්නේ එහෙම දෙයක්. අර උද්දච්ච ගතිය වළක්වලා තියෙනවා. හිත ඒ කාර්මුණකට යොමු කරලා ඊට පස්සේ සංසුන් වුණාම ඔන්න යාගේ ප්‍රශ්නේ හොඳට දකින්න. ප්‍රශ්නේ විතරක් නෙවෙයි උත්තරෙත් දකින්න. ඉතින් ඒ තැනත්තා මේක විසඳ ගන්න. ඉතින් ඔය ස්වභාවය හුඟක් තියෙන මේ උද්දච්ච ගතිය. හිතේ තියෙන මේ කාර්මුණක හිත පවත්ව ගන්න බැරි විසිරෙන ගතිය. ඒක හරියම හානි කරයි. එක පැත්තකින් මේ ලෞකික පැත්තෙන් ගත්තම ඒ කාර්මුණක හිත තියාගෙන වැඩක් කරන්න බැරි වුණා. ඒ අලෞකික වශයෙන් අසාර්ථකයි. දැන් අපි අධ්‍යාපනික වශයෙන් මේ දරුවන්ගේ දකින්නේ toy ගැටලු. ඉතින් අසාර්ථකයි. ඊළඟට අධ්‍යාත්මික පැත්තෙන් ගත්තම මේ ක්ලේශයක් දකින්න අභ්‍යන්තරයේ තියෙන ක්ලේශයක් දැක ගන්න හිතේ මේ උද්දච්ච ගතිය තිබුණොත් දැක ගන්න බෑ. හිතේ කර්මණක තියාගන්න හිත සංසුන් කරලා බැලුවොත් තමයි එතන ක්ලේශයක් තියෙනවා නේද මේකේ හේතුව මේක නේද කියන ටික වැටහෙන්නේ. ඉතින් ඒ අනුව මේ උද්දච්ච ගතිය අධ්‍යාත්මිකව ලොකු බාධාකාරී තත්ත්වයක්. හිතේ විසිරිච්ච ගතිය, කලබල ගතිය, නොසන්සුන් ගතිය ඒ ලක්ෂණ. කුක්කුච්චේත් එහෙමයි. මේ නීවරණ ගැන අපි පොඩ්ඩක් අවධානය යොමු කරන්නේ මෙතන මේ සූත්‍රයේදී පහේනානුකෝ මේ පංච නීවරණාති කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රත්‍යවේක්ෂාවක් උගන්වනවා. පංච නීවරණ ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න කියලා. ඉතින් ওই විදිහට උද්දච්ච කුක්කුච්ච ගතියත් ඒත් එහෙමයි. කුකුස් ගතිය මේක හරිද වැරදිද දන්නේ ලෞකික පැත්තේදී නම් අපි කිසියම් දෙයක් පිළිබඳව කුකුසක් ආපුවාම කුකුච්ච ස්වභාවයක් ආපුවාම ඊට අදාළ පුද්ගලයා හමු වෙලා ඒ කුකුස අරගන්නවා.
හරිද වැරදිද හොඳද නැද්ද කළ යුත්තක්ද නොකළ යුත්තක්ද ආදී වශයෙන් අපිට මේ පිළිබඳව පැහැදිලි දැක්මක් නැත්නම් අපි ඒක කුකුස අරගන්න. අධ්‍යාත්මික ගමන් මගේදී කුකුච්චයක් තියාගන්න අවශ්‍ය නැහැ. මේ කැපා කැපදේ යෝග්‍ය යෝග්දේ කළ යුත්ත නොකළ යුත්ත ප්‍රතිපදාව නොවන දේ පිළිබඳව කිසියම් ආකාරයක කුකුච්චයක් තියෙනවා නම් අපි ඒක කල්යාණ මිත්‍රාශ්‍රය අපිට තියෙන්නේ ඒකයි. කල්යාණ මිත්‍රාශ්‍රයයට ගිහිල්ලා අපි ඒ කුකුච්චේ දුරු කරගන්න. අපිට තනියම දහමට ගිහිල්ලා හරියට ධර්මානුකූලව ගලපලා ගැඹුරු ප්‍රඥාවකින් ඒක කුකුස දුරු කරගන්න පුළුවන්කම නැතිනම් අඩුම වශයෙන් කල්යාණ මිත්‍රාශ්‍රයෙන් ඒක දුරු කරගන්න පුළුවන්. ඉන්නේ දෙවනි පියවරේදී අපි දැනගන්න ඕන ඇති වෙන හැම කුකුසක්ම ධර්මයට විනයට ගලපලා ධර්ම විනය දෙක තමයි අපිට කුකුච්චේ දුරු කරගන්න තියෙන මේ මාර්ගෝපදේශනේ ආධාරකය උපකාරක ධර්මයි. මේ දෙකට ගලපලා තමයි අපි කුකුස් දුරු කරගන්නේ කුකුච්චේ දුරු කරගන්නේ. ඒක අපිම කරගත යුතුයි. ඒක තමයි මේක ප්‍රහීන කරනවා කියලා කියන්නේ. උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා ඒත් එහෙමයි. විචිකිච්ඡාවත් කුක්කුච්චේට ටිකක් ළඟයි. විචිකිච්ඡාවේ ස්වභාවය මේ ප්‍රතිපදාව පිළිබඳ තියෙන සැකසහිත ස්වභාවය. ඉතින් අපි විචිකිච්ඡාව මුලින්ම දුරු කරන්නේ ශ්‍රද්ධාවෙන්. ශ්‍රද්ධාවෙන් කියන්නේ අපි මේ ප්‍රතිපදාව ආර්ය ප්‍රතිපදාව සීලය ගැන ඒ වගේම සමාධිය ප්‍රඥාව මේ දේවල් නිවන් මඟ මේ කුසල් පිළිබඳව අපි ඉස්සර වෙලාම ඇති කරගන්නේ ශ්‍රද්ධාව. බුදුරජාන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාවෙන් අපි මේ ප්‍රතිපදාව ප්‍රතිපත්තිය පිළිගන්න. ටිකක් ඉස්සරහට අපි යද්දී අසද්දෝ වෙනවා. ශ්‍රද්ධාවෙන් තොරව අපි පිළිගන්නයි බවට පත් වෙනවා. ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂයට එනවා. එතෙන්ට එනකොට විචිකිච්ඡාව සම්පූර්ණයෙන්ම අයින් වෙනවා. මේක Tamanටම තේරෙනවා ඉදන් දුක්ඛන්ති යථා භූතං පජානාති. මේක දුක කියන එක කලින් අපි බුදුරජාන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් පිළිගත්තා. ටිකක් ඉස්සරහට ගිහිල්ලා භාවනා කරලා තමන්ගේ පැත්තට හිත යොමු කරලා ඇතුළතට හැරිලා හරියට බලපුවම දුක කියන එක ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගන්න. යථා භූතං පජානාති. ඒක එතකොට දැන් අසද්ධෝ වෙලා තියෙන. ශ්‍රද්ධාවකින් වෙන කෙනෙක් කියන නිසා පිළිගන්න තත්වයක් නෙවෙයි. ඉදන් දුක්ඛ සමුදයන්ති මේක තමයි දුකට හේතුව කියලා යථා භූතං පජානාති මට්ටමට එනවා. අයං දුක්ඛ නිරෝධෝති අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති යථා භූතං පජානාති. එහෙම දැනගන්න. මේවා කෙලෙස්ය මේවා කුසල්ය කියලා දැන් ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගන්න මට්ටමට එනවා. එතකොට විචිකිච්ඡා නැහැ. විචිකිච්ඡා තියෙනවා. ඉතින් විචිකිච්ඡාවේදී අපි කල්යාණ මිත්‍රාශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් යෝනිසෝ මනසිකාරයෙන් ධම්මානුධම්ම පටිපදාවෙන් තමයි විචිකිච්ඡා දුරු කරගන්නේ. කුක්කුච්ච විචිකිච්ඡා දෙකේම තියෙන කිසියම් ආකාරයක සමීප ලක්ෂණයක්. ඉතින් ඔය විදිහයි ඕව තමයි අධ්‍යාත්මික ගමන් මගේදී බාධා. ඉතින් මේවා පංච නීවරණ කියලා කියනවා. මේවයින් හිත වැහිලා යන වෙලාවල් තියෙනවා. හිත වැහිලා යන නිසායි ආවරණ කියන්නේ. නිවන් මඟ අහුරන නිසා නීවරණ කියනවා. ආවරණ නීවරණ. ඊට පස්සේ ඕව දිගින් දිගටම උපකිලේශ වශයෙන් හිතේ පවතින පටන් ගන්න චේතසෝ උපකිලේශ. ඊට පස්සේ ඕවට ආවරණ නීවරණ වුණාම ප්‍රඥාවත් දුබල කරනවා. ඉතින් එතකොට නිකම්ම ක්ලේශයට වැටිලා, නිකම්ම අවිද්‍යාවට වැටිලා, මෝහයට වැටිලා, මිත්‍යා දෘෂ්ටි වලට වැටිලා, මිත්‍යා විශ්වාසයන්ට වැටිලා බොහොම පහසුවෙන් පුද්ගලයා නිවන් මගෙන් බැහැර වෙනවා. ඒකයි මේවට ආවරණ කියලා කියන්නේ. ඉතින් මේවා තියනවාද කියලා බලන්න කියලා. මේ කාමච්ඡන්ද, ව්‍යාපාද,
තීන මිද්ද, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා ආදී නීවරණ ධර්ම තමන් තුළ තියෙනවද කියලා පටිසංචික්කිතබ්බං පච්චවෙක්කිතබ්බං ඔය විදිහට බුදුරජාණන් වහන්සේ ඒ කාරණේ දේශනා කරනවා. ඉතින් අර කලින් අවස්ථාවල වගේම එතින්දිත් කියනවා කාරණා දෙකක්. ඒවං ජානාති අප්පහීනා කෝ මේ පංච නීවරණාති කියලා. යම් වෙලාවක මේ කිසියම් නීවරණයක් ප්‍රහීන වෙලා නැහැ කියලා දැනගත්තොත් තේසං පංචන්න නීවරණං පහනාය වායමිතබ්බං දුරු කරගන්න වෑයම් කරනවා. ඊළඟට දුරු වෙලා නම් පහීනාකෝ මේ පංච නීවරණාති දුරු වෙලා නම් තේන සාරිපුත්ත බික්ඛුනා තේනේව පීතිපාමජ්ජන විහාතබ්බං අහෝරත්තානුසික්ඛිනා කුසලේසු ධම්මේසු. ඒ தත්ත්වය ආරක්ෂා කරගෙන දිගටම කටයුතු කළ යුතුයි. නීවරණ බැහැර වෙලා නම් ඊළඟ පියවරටත් එනවා පුනච පරං සාරිපුත්ත බික්ඛුනා ඉති පරිසංචිකිතබ්බං පරිඤ්ඤාතානුකෝමේ පංච උපාදානස්කන්ධාති. එතකොට පරිඤ්ඤා ඊළඟට දක්වන්නේ පිරිසිඳ දැන ගැනීම පංච උපාදානස්කන්ධ පිළිබඳ ප්‍රඥාවෙන් දැන අවබෝධ කරගෙනද මම ඉන්නේ. මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා නාම රූප ධර්ම ටිකක් තිබෙනවා. මේ නාම රූප ධර්ම ඇසුරින් ස්කන්ධ පහක් ගොඩ නැගෙනවා. ඒවට කියන්නේ පංචස්කන්ධ කියලා. ඊට පස්සේ ඒවම උපාදාන ස්කන්ධ බවට හැරෙනවා. එතකොට මෙතන මේ ස්කන්ධ විභාගයේදී පියවර තුනක් තියෙනවා. අපි ඒක හොඳට අවබෝධ කරගන්න ඕන. පළවෙනි මට්ටම ධර්මතා මට්ටම, ඊළඟට ස්කන්ධ මට්ටම, ඊළඟට උපාදාන මට්ටම. ධර්මතා මට්ටමේදී තියෙන්නේ නාමයි රූපයි. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන්නේ ධර්මතා මට්ටම. රූප ධර්ම. රූප කියන්නේ ධර්මතා, හේතුඵල ධර්මතා ටික. වේදනා කියන්නේ ධර්මතාවයක්, සංඥාව කියන්නේ ධර්මතාවයක්, සංකාරය කියන්නේ ධර්මතාවයක්, විඥානය කියන්නේ ධර්මතාවයක්. ඒවා ධර්මතා මට්ටමේදී කිසිසේත්ම කුසල්වත් අකුසල්වත් මොනවාවත් නෙවෙයි, නාම රූප ධර්ම විතරයි. සුද්ධ ධර්ම. නමුත් මේවා සත්වයා තුල පවතින්නේ ගොනු වෙලා. නාම රූප වෙන වෙනම පවතින්නේ නැහැ. සත්ව කිව්ව ගමන්ම ගොනු වෙලා තියෙනවා. එකට එකතු වෙලා තියෙනවා. නාම රූපයක් වෙලා තියෙන්නේ දැන්. මේ නාම රූප අවස්ථාව කියලා කියන්නේ එකට ක්‍රියාත්මක වෙන අවස්ථාව. රූපකාය තුල නාමකාය නාම ධර්ම ක්‍රියාත්මක වෙනවා. ශරීරයේ තියෙනවා. ඒ ශරීරය තුල වේදනා තියෙනවා, සංඥා, සංකාර, විඥාන ක්‍රියාත්මක වෙනවා. එතකොට නාම රූප. නාම රූපයේ තමයි සත්ව කියන්නේ. නාම රූපේට නාම රූපයකට ක්‍රියාත්මක වෙනකොට ඒකට පාවිච්චි කරන වෙනම වචනයක් තමයි සත්ව. සත්වයා කියලා කියන්නේ. සත්වයන්ට දැන් එක අපි යෝනි දීලා තියෙනවා, කුල දීලා තියෙනවා, නිකාය දීලා තියෙනවා. ඉතින් ඒවට අනුව පැනවීම තියෙනවා. පඤ්ඤාති සම්මුති වෝහාර තියෙනවා. ඒවා ඉතින් වෙන වෙනම තියෙනවා. ඒවත් ධර්මතා. මනුසත්වය කියන, තිරිසන් සත්වය කියන, දේව සත්වය, බ්‍රහ්ම සත්වය මොනවා හරි කියන්න පුළුවන්. කොහොම සත්වය නාම රූප ක්‍රියාත්මක වෙන තැන පවතින්නේ සත්වය. සත්වනිකාය. සත්ව කොට්ටාස. මේ හැම සතෙක් තුලම ඊළඟට ගොඩ නැගෙනවා මේ නාම රූප ක්‍රියාත්මක වෙනකොට ස්කන්ධ කියලා කොටසක්. රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංකාරස්කන්ධ, විඥානස්කන්ධ කියලා පහකින් පෙන්නනවා. ස්කන්ධ ගොඩ නැගීමත් ස්වභාවික සංසිද්ධිය. ඊළඟට මේ ස්කන්ධ වලට උපාදාන වීමක් තියෙනවා. ඇලීමක්, ගැටීමක්, මුලාවක්. ඒක තමයි උපාදාන කියන්නේ. තණ්හා පත්‍ය උපාදාන, ඇලීම, ගැටීම, මුලාව, තණ්හා.
ඒ නිසාම බැඳීමක් ඇති. තද බැඳීමක් ඇති වෙනවා. මමයේ මගේ මට ඕන හැටියට පවත්වා ගත හැකිය ආදී වශයෙන් කියලා. එහෙම ඇති වෙනවා. උපාදානයක් ඇති වෙනවා. අන්න ඒ මට්ටමට එනකොට පංචස්කන්ධ නාම ධර්ම මට්ටමේදී සුද්ධයි පිරිසිදු. නාම රූප වශයෙන් ක්‍රියාත්මක වෙනකොට සුද්ධයි පිරිසිදු. ඒවයින් ඇදෙන පංචස්කන්ධත් සුද්ධයි පිරිසිදු. හැබැයි උපාදාන මට්ටමට එනකොට අසුද්ධයි අපිරිසිදු. ඒක නිසා නාම මට්ටමේදී දුකක් නැහැ. නාම රූපයේ දුකක් නෙමෙයි. පංචස්කන්ධයේ දුකක් නෙමෙයි. පංච උපාදානස්කන්ධා දුක්ඛා කිව්වේ ඒක. එතෙන්ට එනකොට කෙලෙසිලා තියෙන්නේ. මේ රූප ධර්මයේ රූපස්කන්ධය රූප ධර්මයක් රූපස්කන්ධයක් විදිහට ක්‍රියාත්මක දැනගෙන දැකගන්නේ නැතුව ඒතම් මම යේසෝ හමස්මි යේසෝ මේ අත්තා ආදී වශයෙන් මමයි මගේ මට ඕන හැටියට කියලා හිතාගෙන වැරදි දෘෂ්ටියකට ගිහිල්ලා වැරදි ආකාරයකට මේකත් එක්ක ඇලීමක් ගැටීමක් මුලාවක් හදාගන්න. අන්න එතන තියෙන උපාදාන. එතකොට මෙතෙන්දි මේ පින්ඩපාත පාරිශුද්ධි දේශනාවේදී බුදු පියාණන් වහන්සේ අපිට කියන්නේ පරිඤ්ඤාතානුකෝමේ පංච උපාදානස්කන්ධා. මේ පංච උපාදානස්කන්ධයේ සකස් වෙච්ච ආකාරයේ පිරිසිඳ දැනගෙනද ඉන්නේ මම කියලා මමම පොඩ්ඩක් පරික්ෂා කරලා බලන්න. මේ පංච උපාදානස්කන්ධය කියන එක මම පිරිසිඳ දැන පරිඤ්ඤාතා පරිඤ්ඤා අපි දන්නවා අපේ අවබෝධයේ ගැඹුරු තලයක් සංඥා විඤ්ඤා පඤ්ඤා අභිඤ්ඤා පරිඤ්ඤා වශයෙන් පරිඤ්ඤා පිරිසිඳ දැනගෙන දෙන්නේ. මේකේ යථා ස්වභාවය ඇත්තම తත්වය දැනගෙන තින්නේ. පංච උපාදානස්කන්ධ. ඒක අවබෝධ කරගන්න ඕන. අපිම අවබෝධ කරගන්න ඕන මේ නාම ධර්ම විදිහටත් ඊට පස්සේ නාම රූපයේ විදිහටත් නාම රූපයේ ක්‍රියාත්මක වීමෙන් ස්කන්ධ හැදෙන හැටි ස්කන්ධයට උපාදාන වෙන හැටි ඔය පියවර වශයෙන් හොඳට අවබෝධ කර. ඒක තමයි පරිඤ්ඤාත. පිරිසිඳ දැනගත්තා. ඉතින් අසුතව පුතුජන මට්ටමේදී නාම රූප දන්නේ නැහැ. නාම රූප කියලා මොනවද කියලා දන්නේ නැහැ. ඊට පස්සේ නාම රූපය මේ නාමය රූපය ගොනු වීමෙන් මේ සත්‍යය ඇති වෙලා තියෙන්නේ කියන ඒ කාරණේ පිළිබඳ වැටහීමකුත් නැහැ. නාම රූප ක්‍රියාත්මක වීමෙන් නාම රූපේ ක්‍රියාත්මක වීමෙන් ස්කන්ධ ගොඩ ගැහෙන හැටි නැහැ. ස්කන්ධ සකස් වෙන හැටි පිළිබඳ දැනුමකුත් නැහැ. ස්කන්ධ වලට උපාදාන වීම පිළිබඳ දැනුමකුත් නැහැ. අපරිඤ්ඤාත තත්වයක් තියෙන්නේ අසුතව පුතුජන මට්ටමේ. සීක මට්ටමේදී අපේ මට්ටමේදී මේ අපරිඤ්ඤාත තත්වයෙන් අපි ඉවත් වෙනවා. මේ අපරිඤ්ඤාතේ නිසා තමයි උපාදානය ඇති කරගන්නේ. පංච උපාදානස්කන්ධය පිළිබඳ පරිඤ්ඤාත වුණා නම් උපාදානයක් ඇති කරගන්න දෙයක් නැහැ. මොකද අර පියවර තුන හොඳට පිරිසිඳ දකිනවා. තමම් නාම රූප විදියට දකිනවා. මේ දෙක එකට ක්‍රියාත්මක වෙන අවස්ථාව නාම රූපය විදියට එකක් විදියට දකිනවා. සත්වයක් විදියට. සත්වයක් පුද්ගලයෙක් නැහැ කියලා අපේ සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙන්නේ. මේ දෙක එකට ක්‍රියාත්මක වෙන අවස්ථාව සත්වයක් පුද්ගලයෙක් තමයි. සම්මුතික වශයෙන්. එහෙම නැත්තම් සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියන්න බෑනේ බුදුරජාණන් වහන්සේට. සත්‍ය පුද්ගලෙක් නැත්තම් ඉන්නවා. ඉන්නේ එකට ක්‍රියාත්මක වෙන අවස්ථාව. ඉතින් ඒකත් අපි දකින්න ඕන. මේක එකට පෑහුණාම ඉමස්මින් සති ඉදං හෝති. ඒක හේතුඵල ධර්මතාවයක් හැටියට දකින්න ඕන. හේතුඵල ධර්මතාවයක් හැටියට. එතකොට ඒකත් දකින්න ඕනේ. ඒක දකින්න බෑ සාමාන්‍ය මේ අසුතව පුතුජන මට්ටමේ ඥානෙ.
ඊට වැඩි ටිකක් ඥානෙ දියුණු කරපුවාම පේනවා මෙතන සත්වයේ සත්ව ස්වභාවයෙන් ක්‍රියාත්මක වෙනවා නාම රූපයක් එතෙන්ට කියන්නේ. ඊට පස්සේ නාම රූපය කඳු හැදෙන. රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංකාරස්කන්ධ, විඥානස්කන්ධ වශයෙන්. ඒකත් අපිට පිරිසිදු දකින්න පුළුවන් අප තුළින්. රූප ධර්ම, රූපස්කන්ධයේ මූලික කේන්ද්‍රයේ රූපකාය. රූපකාය. ඊට පස්සේ ඒ රූපකායේ නඩත්තුව පැවැත්ම සඳහා තවත් බාහිරින් රූප ධර්මත් එකතු කරගෙන තියෙනවා. ඇඳුම්, ආහාර, පාන, නිවාස, බෙහෙත්, ඊවල දොරවල්, යාන වාහන, ඉඩකඩ මේ මොනවාද? ඔක්කොම රූප ධර්ම. ඒ ඔහොම මහ කන්දක් හැදිලා තියෙනවා. රූප කන්ද. මේ මහා මුතු දේවල් නෙමෙයි. හරි ස්වභාවික අපිට මේ ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් කයින් දකින්න අහන්න විඳින්න පුළුවන්, මනසින් වටහා ගන්න පුළුවන් දේවල් නේ. රූපකන්ද. අපි හැමෝටම රූපකන්දක් තියෙනවා. ඒක හරි ස්වභාවිකයි. හේතුඵල ධර්මානුකූලව නේක කොට නැගිලා තියෙන්නේ. ඒක ඕකට උපාදාන නොවී ඉන්න එකයි අවශ්‍ය කරන්නේ. ඔකට උපාදාන වුණොත් නේ රූප උපාදානස්කන්ධයක් හැදෙන්නේ. ඒක උපාදානස්කන්ධයක් බවට පත් වෙන්නේ මානසිකව ඇති කරගන්න අකුසලයක් නිසා. නැත්තම් තියෙන්නේ රූපස්කන්ධයක් විතරයි. රූපස්කන්ධේ කාටත් තියෙනවා මේ බුදුරජාණන් වහන්සේටත් රහතන් වහන්සේලාටත් සීකලටත් අසීකලටත් අසුතව පුදුජනට ඔක්කොටම රූපස්කන්ධයක් තියෙනවා. පංචස්කන්ධයක් තියෙනවා. වෙනසකට තියෙන්නේ අසුතව පුදුජන මට්ටමේදී ඒක පිළිබඳ කිසිම දැනුමක් නැහැ. අපරිඥාතං. සීක මට්ටමට එනකොට පරිඥාතං. හැබැයි සියුම් විදිහට උපාදානෙ තියෙන්න පුළුවන්. ඒ උපාදානියත් අත්හැරියොත් අපි අසීක වෙනවා. එතකොට මෙතෙන්දී මේ ධර්ම මාර්ගයේදී සිද්ධ වෙන්නේ පංචස්කන්ධය අතහැරීම නෙවෙයි. පංචස්කන්ධයේ පිරිසිඳ දැන පංචස්කන්ධයේ තියෙන උපාදානය අතහැර දෙන්න. පංචස්කන්ධයේ තියෙන කාලයක් තිබිලා පොළොවට පස්සලා යයි. ඒක සම්බන්ධයෙන් අපිට ගැටලුවක් නැහැ. ගැටලුව උපාදාන. ඔය ස්වභාවයේ පිරිසිඳ දැනගෙනද ඉන්නේ මම කියලා බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී කියනවා පටිසංචික්කිතබ්බං පච්චවේක්කිතබ්බං හොඳට විමසලා බලන්න තමන් පරිඤ්ඤාතානුකෝ මේ පංච උපාදානස්කන්ධා පංච උපාදානස්කන්ධේ පිරිසිඳ දැනගෙනද ඉන්නේ කියලා. එහෙම විමසා බලද්දී ඒවන් ජානාති අපරිඤ්ඤාතා කියලා. මම මේක පිරිසිඳ දැනගෙන නැහැ. කොහොමද පිරිසිඳ දැනගෙන නැති බව අපි දැනගන්නේ? පංච උපාදානස්කන්ධේ පිරිසිඳ දැනගෙන නැති බව අපිම දැනගන්න ඕනේ. කොහොමද අපි ඒක දැනගන්නේ? දැනගන්නේ පංචස්කන්ධය පිළිබඳව ඇලීම්, ගැටීම්, මුලාවන් තියෙනවා. කොටින්ම දුක තියෙනවා නම් මේ පිළිබඳව මනසේ පෙළීමක් තියෙනවා නම් බයක් ඇති ගැනීමක් තියෙනවා නම් දුකක් තියෙනවා නම් එහෙනම් ඒකෙන් කියවෙන්නේ දුකට හේතුව තණ්හාවනේ. එහෙනම් බැඳීමක් තියෙනවා. තණ්හා උපාදාන තියෙනවා. එහෙනම් අන්න අර රෝගයක් තියෙනවද කියලා බලාගන්න. ඇතුලේ රෝගයක් තියෙනවද කියලා බලාගන්න. පිටින් යම් ගති ලක්ෂණ රෝග ලක්ෂණනේ නිරීක්ෂණය කරන්න විතරම රෝගය තියෙනවද කියලා බලන්න. ඉතින් අර උපාදානයේ ඇතුලේ තියෙනවා කියන එක ඔප්පු වෙනවා දුක තියෙනවා. දුක තමයි රෝග ලක්ෂණය පිටට පේන්න තියෙන. රෝගයේ උපාදාන. ඒ වගේ ඇතුලේ හැංගිලා තියෙන්නේ. රෝග ලක්ෂණ පෙන්눔 කරනවා. පංචස්කන්ධය ගැන දුක තියෙන, බය තියෙන, තැති ගැනීම තියෙන. එහෙනම් ඒක තියෙන. ඉතින් අපිටම ඕක නිරීක්ෂණය කරගන්න වෙනවා. වෙන කෙනෙක් නෑ මේකට. බුදුරජාණන් වහන්සේ අපිට මඟ පෙන්වනවා විතරයි. අක්ඛාතාරෝ තථාගතා. තථාගතවරු අපිට මඟ පෙන්වනවා විතරයි. අපිම පටිසංචික්කිතබ්බං පච්චවේක්කිතබ්බං. මෙතෙන්දි කියන්නේ ඒක.
ඉතින් ශ්‍රාවකයාම මේක පිරිසිඳ දත යුතුයි නිසා බැලිය යුතුයි කියලා. ඉතින් ওই විදිහට විමසා බලද්දී තමන් පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධය පිළිබඳ පිරිසිඳ දැනීමක් පරිඥාතය තත්වයටපත් වෙලා තියෙනවා නම් කමක් නැහැ. එහෙමපත් වෙලා නැත්තම් පරිඥාත තත්වය ඇති කරගන්නවා. තමන්ම විපස්සනා කමටහන් වඩන්න ඕන. එහෙම නැත්තම් කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්න ඕන. කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරත් පරිඥාත තත්වයටපත් වෙන්නේ නැහැ. කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් ලැබෙන්නේ දැනුමක් විතරයි, මඟ පෙන්වීමක් විතරයි. පරිඥාත වෙන්න පිරිසිඳ දැන ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම කෙරෙන. පිරිසිඳ දැනගන්නේ නිතරම තමයි. ඒකට තමයි මේ විදර්ශනාවක් ඇති කරගෙන තියෙන්නේ. රූපස්කන්ධය පිරිසිඳ දැනගන්නේ තමන්ම. තමන්ගේ රූපකායයට තමන් හොඳට සාවධාන වෙන්න ඕන. අර උද්දච්ච ගතිය අයින් කරගෙන හොඳට රූපකායයට කිඳා බහින්න පුළුවන් වෙන්න ඕන. ඇයි බැරි? මේ ළඟ තියෙන එකනේ මේ රූපස්කන්ධ. කොච්චරවත් ළඟ තියෙන එකට ටිකක් කිඳා බහැලා බලන්න බැරි මොකද? මේකේ හැටි කොහොමද? මේක නිට්ටයද? අනිත්‍යද? මේක ආත්මද අනාත්මද? මට ඕන හිතියට මං කැමති ආකාරයට මේක පවත්ව ගන්න පුළුවන්ද? ආදි වශයෙන් ඕකට කිඳා බහැලා බලන්න පුළුවන්. එහෙම පුළුවන්. රූපය පිළිබඳ විදර්ශනා වඩනවා කියලා කියන්නේ ඕක. 아무තු දෙයක් නෙමෙයි. තමන් ළඟ තියෙන තමන්ගේම රූපස්කන්ධයට හොඳට කිඳා බහැලා බලන්න. බලපුවාම මේක ස්වરૂපයේ ස්වභාවය, මේක සතර මහා භූත වලින් සකස් වෙලා තියෙන ආකාරය දකින්න පුළුවන්. වේදනා ස්කන්ධයටත් එහෙමයි. ඒක තමන්ගේ වේදනා ස්කන්ධය, මේ අනිත් අයගේ වේදනාව නෙමෙයි. මම මොනවද විඳින්නේ? දුක් විඳිනවද, සැප විඳිනවද, මධ්‍යස්ථ වින්දනයක ඉන්නවද? මොක වුණත් කමන්නේ මේ වේදනාව නිට්ටයද අනිත්‍යද, ආත්මද අනාත්මද, අවිපරිණාමීයද විපරිණාමීයද කියලා හොඳට ඔය ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. විඳින වෙලාවෙම, විඳින මොහොතේම ඔක කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එහෙමයි අපි මේ ස්කන්ධ පිළිබඳ පරිඥාත තත්වයටපත් වෙන්නේ. සංඥා ඒත් එහෙමයි. සංඥා ස්කන්ධයට අපි ගිහිල්ලා බලමු. සංඥා කියන්නේ ඔය රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා නේ. කියන්නේ තවත් බොහොම සරලව කිව්වොත් අහපුවා, දැකපුවා, විඳපුවා, වටහාගත්ත දේවල්. එහෙම ටිකක් තියෙනවා. ඉතින් මේ සංඥා ගොඩත් අපිට බලන්න පුළුවන් මේවා නිට්ටයද අනිත්‍යද, ආත්මද අනාත්මද ආදී වශයෙන්. සංකාර කියන්නේ චේතනා. ඒව දිහත් අපිට බලන්න පුළුවන්. විඥාන කියන්නේ මේ ඔය ඔක්කොම එකතු වෙලා විඥානන ලක්ෂණයනේ. දකින අහන විඳින වටහා ගන්න සැලසුම් කරන හිතන මතන කල්පනා කරන ඔය ගති ලක්ෂණ සියල්ල එකතුවට විඥාන කියනවා. විඥානන ලක්ෂණ. මේ දැන් තියෙන්නේ. මේවා දිහා බලන්න පුළුවන් නිට්ටයද අනිත්‍යද ආදී වශයෙන්. ඒක තමයි මේ පටිසංචෙක්කිතබ්බම් පච්චවේක්කිතබ්බම් විපස්සනා කරනවා විදර්ශනා කරනවා කියලා කියන්නේ ඒක. ඕකෙදි ගන්න වෙන මොකක්වත් බාහිර දෙයක් නෙමෙයි. තමන්ට තියෙන පංචස්කන්ධය. ඒක තමයි පංච උපාදානස්කන්ධය පිළිබඳ පරිඥාත පුද්ගලයෙක් බවට පත් වෙනවා කියලා කියන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට බුදුරජාණන් වහන්සේ ක්‍රමයෙන් මේ පිණ්ඩපාත පාරිශුද්ධියෙන් පටන් ගත්ත සරල ක්‍රියාවකින් ඇති කර නැත්නම් හඳුන්වා දුන්න මේ අධ්‍යාත්මික පිරිසිදුකම් එක වැඩේකින් පිණ්ඩපාත පාරිශුද්ධියෙන් පෙන්වන්නේ කිසියම් වැඩක් අවසානයේ ඒ වැඩේට අදාළව ඇති වුණු අපිරිසිදු මානසික තත්වය පිරිසිදු කර ගැනීමක් ගැන. මෙතනින් එහාට ඊට වඩා පුළුල් විදියට පංචකාම, පංච නීවරණ, පංච උපාදානස්කන්ධ පිළිබඳ ක්‍රමයෙන් ගැඹුරට අපිට මේ කමටහන් මේවා. අන්න මොනතරම් භාවනා කමටහන්ද කියලා.
අපිට භාවනා කරන්න කොච්චර කමටහන් දීලා තියෙනවද? මේවා දැනගෙන ගත්තම, අවබෝධ කරගත්තම, තේරුම් ගත්තම ඒ තරම් අපහසු නෑ. අපහසු නෑ භාවනා කරන්න. මේ දවස්වල හොඳට විවේකයේ තියෙනවා. වැඩපළ සබාධම විසින් අඩු කරලා තියෙනවා. ගමන් බිමන් අඩු කරලා තියෙනවා. ඉතින් මේ ලැබුණු අවස්ථාව අපිට මේ වාසියක් කරගන්න පුළුවන්. අධ්‍යාත්මික දියුණුවට වාසියක් කරගන්න පුළුවන්. ඉතින් සමහරුන්ට මේ ගත කරන කාර්යය ලෞකික වශයෙන් අවාසිදායකයි කියලා තමයි හැමෝම කියන්නේ. හැමෝම කියන ලොකු ආර්ථික පාඩුවක්, ගමන් බිමන් යන විදියක් නැහැ, වැඩපළ කරන්න විදියක් නැහැ. ඒක ඇත්ත. හේතුඵල ධර්මානුකූලව එහෙම යෙදිලා තියෙන. සෞඛ්‍ය හේතු නිසා රෝගය පැතිරී යෑම වළක්වීමට හැම දිනාටම යුතුයකමක් තියෙන එකට දායක වෙන්නේ. කොයි රටේ හිටියත්, කොයි ප්‍රදේශයේ හිටියත් රෝග ව්‍යාප්තියට දායක නොවේ ඉන්න අපි හැමෝටම යුතුයකමක් තියෙන මනුෂ්‍යත්වයේ නාමයෙන්. ඉතින් එතන ඇති වෙලා තියෙන වෙනත් අවකාශයක් අපි දකිනවා. ගමන් බිමන් අඩු වෙලා, වැඩ කටයුතු අඩු වෙලා එහෙම තියෙනවා. ඒ රැකී ආරක්ෂා කටයුතු උනත් බොහෝ දෙනෙක් නිවෙස් වල ඉඳලා කරන ස්වරූපයක් තියෙනවා. මේ විවේකයේ වැඩි වෙලා තියෙනවා නම් අපිට මේ කමටහන් වඩන්න හොඳ අවස්ථාවක්. හොඳ අවස්ථාවක් තියෙන නිසා මේ කමටහන් ඉගෙන ගැනීම හරි වැදගත්. ওই විදිහට බුදුරජාණන් වහන්සේ ඔය පංචකාම, පංච නීවරණ, පංච උපාදානස්කන්ධ ওই විදිහට පැහැදිලි කරලා එතන ඉඳලා ඔය බෝධිපාක්ෂික ධර්මත් මේ ඉදිරිපත් කරන කුසල පැත්ත. අර මුලින් කිව්ව ටික අපිට නිකන් ගන්න පුළුවන් අකුසල වගේ කියලා. අකුසලයේ ඇති වෙන ආකාරය මුලින් කිව්වා. චක්කු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය, ගාහන විඤ්ඤාණය, જીවහා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය, මනෝ විඤ්ඤාණය කියලා. ඒකට ආධාරක වෙන දේවල් ටික තමයි පංචකාම ගුණ කිව්වේ. ඒවා සම්බන්ධයෙන් හිත වැහිලා යාම නිසා ඇති වෙන తත්වය තමයි පංච නීවරණ කිව්වේ. ඒ වයිම අතුරු ප්‍රතිඵලයක් හැටියට සිද්ධ වෙන දෙයක් පංච උපාදාන කියලා කිව්වේ. උපාදානයි කියලා කිව්වේ. ඉතින් මේ ටික අපිට පෙන්වන්න පුළුවන් අකුසල తත්වයක් හැටියට කියලා. ඊට පස්සේ එතන ඉඳලා කුසලයට මාරු කරනවා බුදුරජාණන් වහන්සේ මේ දේශනාව. ඉතින් එතන ඉඳලා කියන්නේ බෝධිපාක්ෂික ධර්ම. පටන් ගන්නවා පුනච පරංසාරිපුත්ත බික්කුණා ඉතිපටි සංචිකිතබ්බම් භාවිතානුකෝ මේ චත්තාරෝ සතිපට්ඨාන. භාවිතා පුරුදු පුහුණු කරගෙනද මම ඉන්නේ මේ සතර ආකාරයේ සතිපට්ඨානෙ. බුදු පියාණන් වහන්සේ දේශනා කළා තියෙන සතර ආකාරයේ සතිපට්ඨානෙ. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා. ඉතින් අපි ඒවා සාකච්ඡා කරලා තියෙන නිසා අපි මීට පෙර සතිමත් බව වැඩි වීම කියන මාතෘකාව යටතේ මේ සතර සතිපට්ඨානය පිළිබඳ දීර්ඝ සාකච්ඡා මාලාවක් කරලා තියෙන නිසා නැවත නැවත ඒක කතා බහ කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් දැනටමත් මේ සතරාකාර සතිපට්ඨානය පිළිබඳ අවබෝධය තියෙනවා. ඒක දැන් තමන් ප්‍රමාණවත් විදියට වඩාගෙනද සිහිනුවණින් ගත වෙනවද මේ වර්තමාන මොහොතේ වර්තමාන ජීවිතය කියලා අපි බලන්නේ. ඉතින් සමහර විට ඒක අභාවිත වෙන්න පුළුවන්. මෙතන කියනෝනේ ඒවන් ඥානාති අභාවිතාකෝ මේ චත්තාරෝ සතිපට්ඨානාති කියලා. මයිට ප්‍රමාණවත් නැහැ. සතිය තවම මදි කියලා හිතෙනවනේ. මොකද කරන්න ඕන? තේන බික්කුණා චතුන්නං සතිපට්ඨානානම් භාවනාය වායමිතබ්බා උත්සාහ කරන්න ඕන. තව ටිකක් සතිමත් භාවය වැඩි කරන්න. වෙන උත්තරයක් නැහැ මේවට. සතිය මදි කියලා දුක් වෙලා කනගාටු වෙලා වැඩක් නැහැ. නැත්තම් චෝදනා කරලා වැඩක් නැහැ. ඒක වැඩි කරගන්න උත්සාහ කරන්න. සතිය තියෙනවා නම් ඒ සතිමත් බව ආරක්ෂා කරගෙන කටයුතු කරන්න අවශ්‍යයි. ওই විදිහට චත්තාරෝ සතිපට්ඨාන. ඊළඟට චත්තාරෝ සම්මප්පදාන පුනච පරංසාරිපුත්ත බික්ඛුනා ඉතිපටි සංචිකිතබ්බං භාවිතානුකෝ මේ චත්තාරෝ සම්මප්පදාන. සතරාකාර උත්සාහයන් තමන් පවත්වගෙන යනවා අද වර්තමාන මොහොතේ. අපි ඒකත් කතා කරා
මේ සාකච්ඡාවේදී මාලාවේදීම අනිශ්චිත විහරණයේ මුලදීම අපි කතා කරේ ප්‍රධාන හතර පිළිබඳව. අකුසල් පැත්තෙන් ගත්තම නැති අකුසල් ඇති නොවන්නත් ඇති අකුසල් දුරු කර ගන්නත් දරන වීර්යය. ඊළඟට කුසල් පැත්තෙන් ගත්තම නැති කුසල් උපදවා ගන්නත් තිබෙන කුසල් රැකගෙන සහ වැඩි දියුණු කර ගන්න දරන උත්සාහය. ඉතින් ඒවත් බලන්න පුළුවන්. මේ භාවිතානුකෝ චත්තාරෝ සම්මප්පදාන. හතරාකාරයේ වීර්යය තමන් වර්තමාන මොහොතේ පවත්වනවද? පවත්වන්නේ නැත්නම් ඉතින් අපිට ඒක ප්‍රතිඵල දැක ගන්න පුළුවන්. අකුසලයට වැටෙනවා. එක පැත්තකින් කුසලයේ වැඩෙන්නේ නැහැ. ඔබ තමයි සතර සම්මප්පදානයේ නැතිනම් සිද්ධ වෙන්නේ. එහෙනම් අපි සතර සම්මප්පදානයේ වර්තමාන මොහොතේ පවත්වා ගත යුතුයි. ඒකයි. ඊළඟට පුණජ පරංසාරිපුත්ත ඉතිපරිසංචිකිතබ්බං චත්තාරෝ ඉද්ධිපාදා. ඡන්ද චිත්ත විරිය විමර්ශ කියන හතර ඉද්ධිපාදය හැටියට අපේ දාන්නේ දැක්වෙන්නේ. ඒව තමන් වඩාගෙන ඉන්න භාවිතා කියන්නේ අර පුරුදු පුහුණු කරගෙන දින්නේ. මේ කුසල පැත්තට මේවා හුඟක් දැක්වෙන්නේ. ඡන්ද කියන්නේ කැමැත්තනේ. මනාපයනේ. රුචියනේ. එතකොට මෙතන ගන්නෙ කුසල ඡන්දය. ඡන්දේ දෙපැත්තකට තියෙනවනේ කාමච්ඡන්ද සහ කුසල ඡන්ද කියලා. මෙතෙන්දි ගන්නෙ ඡන්ද කිව්වම නිකම්ම නෙවෙයි කුසල ඡන්දය. චිත්ත එතන චිත්ත තියෙන කුසල චිත්තක් තියෙන අකුසල චිත්තක් තියෙන. මෙතෙන්දි ගන්නෙ කුසල චිත්තය. විරියෙත් තියෙනවා කුසලයට විරිය තියෙනවා අකුසල විරිය තියෙනවා. දෙක දෙපැත්තටම තියෙනවා. මෙතන ගන්නෙ කුසලයට විරිය. විමර්ශාත් දෙපැත්තටම තියෙනවා. අකුසලයේ පැත්තට නරක අයහපත හොයා යන අයත් තියෙනවා. විමසා යන අයත් තියෙනවා. විමර්ශා කියන්නේ සොයන විමසන ගතිය. කුසලයේ විමසා යන ඇත්තොත් තියෙනවා විමර්ශාව. ඒතකොට දැන් තමන්ගේ ජීවිතේ මේ පැත්තටද යන්නේ. කුසල ඡන්දය, කුසල චිත්තය, කුසලයට වීරිය, කුසලයේ සොයන ගතිය තියෙනවද? ඒක තමයි ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා. මේ නිවන්ට යන ඇත්ත ළඟ තියෙන්න ඕන ගති ලක්ෂණනේ. බුදුරජාණන් වහන්සේ මේ පෙන්නන්නේ ඉද්ධිපාද. ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා. ඉතින් ඒව නැත්තම් ඇති කරගත යුතුයි කියන එකයි දක්වන්නේ. ඔය විදිහට. ඊළඟට දේශනා කරන පුණජ පරංසාරිපුත්ත ඉතිපටිසංචිකිතබ්බං භාවිතානුකෝ පංච ඉන්ද්‍රිය. ඉන්ද්‍රිය ධර්ම පහක් පෙන්නනවා. කුසල පැත්තේ සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියලා. සද්දේන්ද්‍රිය, විරීන්ද්‍රිය, සතීන්ද්‍රිය, සමාධීන්ද්‍රිය, පඤ්ඤේන්ද්‍රිය කියලා. ඉන්ද්‍රිය කියලා කියන්නේ ඒවා අපි තුල වර්ධනය කරගෙන තියෙන අපේ ජීවිතේ කොටසක් වෙන්න ඕන කියන එක. ඉන්ද්‍රිය බවට පත් වෙලා තියෙනවා කියලා කියන්නේ කොටසක් බවට පත් වෙලා තියෙන සති ගුණය අපි ළඟ තියෙනවා. ශ්‍රද්ධාව තියෙනවා. වීරිය තියෙනවා. සතිය තියෙනවා. සමාධිය තියෙනවා. ප්‍රඥාව තියෙනවා. ඒ කියන්නේ වඩාගෙන තියෙනවද කියලා පච්චවෙක්කිතබ්බං පටිසංචික්කිතබ්බං පච්චවෙක්කමානෝ විමසා බලද්දී එවං ඥානාති අභාවිතා. මේක භාවිත වෙන්නේ නැහැ. ගොඩ නගාගෙන නැහැ කියලා. එහෙනම් භාවනාය වායමිතබ්බං. මේ පංචේන්ද්‍රිය වඩා ගන්න. සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා. මේ වඩාගෙන නම් ඒ ඉන්ද්‍රිය ධර්මත් එක්ක දිගට කටයුතු කරන්න. ඉතින් ඉන්ද්‍රිය ධර්මයි ඊළඟට කියන බල ධර්ම හැටියට දක්වන්නේ. පුණජ පරංසාරිපුත්ත ඉතිපරිසංචිකිතබ්බං භාවිතානුකෝම පංච බලානි. ඒ පහමයි. සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා බල ධර්ම හැටියට. බල ධර්ම කියලා කියන්නේ ඒවා ක්‍රියාත්මක වෙන අවස්ථාව ඇත්තට. ශ්‍රද්ධාව බලයක් වෙන්නේ අශ්‍රද්ධාවන්ත බවට විරුද්ධව. එරෙහිව ශ්‍රද්ධාව බලයක් වෙනවා. අශ්‍රද්ධාවන්තකම මතු වෙනකොට අපි ශ්‍රද්ධාව ඉස්සරහට ගන්න. ඒකයි ශ්‍රද්ධා බලය කියන්නේ. වීර්යය
පසුබසින ගතිය, කම්මැලිකම එනකොට, තීන මිද්ද එනකොට අන්න අපි විරිය බලයක් කරගන්නවා. සති අසතිමත් භාවය එනකොට සතිය බලයක් කරගන්නවා. බලවත් සතියෙන් වැඩ කරනවා. ඒකයි. සමාධි අසමාහිත ස්වરૂපයට එරෙහිව තමයි අපි සමාධි බලය ක්‍රියාත්මක කරන්නේ. සමාධිය බිඳ ගන්න නැතුව තියාගන්න. පඤ්ඤා දුෂ්ප්‍රඥ බවට විරුද්ධව එරෙහිව අපි ප්‍රඥා බලය යොදන. එහෙමයි ඔය බල ධර්ම. ඉතින් ඕවා අපි සාකච්ඡා කරලා තියෙනවා. ඊළඟට පුණජ පරංසාරිපුත්‍ර වික්ඛුණායිති පටිසංචිකිතබ්බං සත්ත-බොජ්ජංගානි භාවිතානුකෝ සත්ත-බොජ්ජංගානි. සත්ත-බොජ්ජංග සති ධම්මවිචේ විරිය පීති පස්සද්දි සමාධි උපේක්ඛා වශයෙන් බෝධි අංග වශයෙන් වඩාගෙන තියනවාද? නිවන පැත්තටම ඕවා යොමු කරගෙන තියනවාද කියලායි බලන්න. සතියේ තියෙන්න පුළුවන් ලෞකික පැත්තට. සතියේ තියෙන කෙනෙකුට හොඳට ලෞකික පැත්ත වැඩ කරන්න පුළුවන්. ඒක නෙමෙයි. එතකොට ඒක බෝධි අංගයක් වෙන්නේ සති කුසලයේ තියෙනවා කියලා, සති ගුණයේ තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඒක බෝධි අංගයක් වෙන්නේ. සතිය අපි සතිමත් වෙනවා නිවන පැත්තටම. කෙලෙස් ගැන, අකුසල් ගැන, පාප ගැන සතිමත් වෙනවා. කුසලයේ ගැන නිතරම සතිය පවත්වනවා. මේ පැත්තට නිවනට අකුසල් බැහැර කිරීමට සහ කුසලයේ වැඩිීමේ පැත්තට සතිය යොදලා තියෙනවනේ. එතකොට සතිය බෝධි අංගයක් වෙලා තියෙනවා. ධම්මවිචයත් එහෙමයි. ධම්මවිචය කියන්නේ ඔය ධර්මතා පිළිබඳ සොයන විමසන ගතියනේ. ඉතින් මේ ලෞකික දේවල් සොයන විමසන ගතියත් විචය තමයි. ඒකත් ධම්මවිචය තමයි. නමුත් මේ නිවන පැත්තට අවශ්‍ය දේ සොයන විමසන ගතියෙන් යුක්ත නම් ඒක තමයි මේ බෝධි අංග. ධම්මවිචය බෝධි අංගයක් තියෙනවා. ඊළඟට විරියත් ලෞකික පැත්තට තියෙනවා. එතකොට බෝධි අංගයක් නෙවෙයි. විරිය බෝධි අංගයක් වෙන්නේ අකුසලය දැනගන්න, අකුසලය ගෙවන්න. කුසලය දැනගන්න, කුසලය වඩන්න විරිය දිලා තියෙනවනම් විරිය බෝධි අංගයක් වෙනවා. එහෙම. සති ධම්මවිචේ විරිය බෝධි අංග වෙන්නේ එහෙම නිවන පැත්තට ඉදලා නම් විතරයි. නැත්තම් ඒවා බෝධි අංග වෙන්නේ නැහැ. බොජ්ජංග. බෝධි අංග කියන එකයි බොජ්ජංග කියන්නේ. බෝධි කියන්නේ නිවනට. නිවනේ කොටසක් වෙලා තියෙනවා. අංග කියන්නේ කොටස කියන එකනේ. බෝධි අංග. මේ ගුණය නිවන පැත්තට යොමු වෙලා තියෙනවා. නිවන සාක්ෂාත් කිරීමේලා යෙදිලා තියෙනවා. ওই විදිහට. ඉතින් පීති පස්සද්දි සමාධි උපේක්ඛා ඒත් එහෙමයි. නිවන පැත්තට යෙදිලා තියෙනවා. ඉතින් අපි බලන්න ඕනේ මේ පැත්තට යෙදිලා තියෙනවද කියලා. ඊළඟට පුණජ පරංසාරිපුත්ත ඉතිපටි සංචේකිතබ්බං භාවිතානුකෝමී අරිය වට්ටංගිකෝ මග්ගෝ අවසාන වශයෙන් දේශනා කරනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය. භාවිතා පැත්ත. ඔය දක්වා භාවිතා පුහුණු වෙන කොටස් දක්වන බෝධිපාක්ෂික ධර්ම පුහුණු හේතු කොටස් හැටියට දක්වන ආර්ය අෂ්ටාංගික මාර්ගයත් අපි සාකච්ඡා කරලා තියෙනවා. පටිපදා කියලා දේශනා මාලාව අපේ තියෙනවා. එක කෙනෙකුට අහන්න පුළුවන්. අන්තර්ජාලයේ තියෙනවා. අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය සාකච්ඡා කරලා තියෙන මාර්ගාංගයකින් එක මේ විදිහට. එතකොට ඔන්න අවබෝධ කරගත යුතු කොටස් දක්වන ඊළඟට භාවිත කර යුතු කොටස් දක්වන. එතනින් පස්සේ තියෙනවා ඊට වැඩිය වෙනස් සච්චිකාතබ්බ සාස්සාත් කරලාද කියලා බලන්න ඕන කොටසකුත් පෙන්නනවා. ඔය භාවිතා කොටසෙන් පස්සේ මොනවාද භාවිතා කොටසට තවත් දෙකක් ඇතුළත් කරලා තියෙන සමතෝච විපස්සනාච කියලා. සමත සහ විපස්සනා. සමත කියන්නේ හිත නීවරණ යටපත් කරගෙන తాවකාලික වශයෙන් හිත සංසුන් කර ගැනීම. විපස්සනා කියන්නේ සියලු නාම රූප ධර්ම වල යථා ස්වභාවය නුවණින් විමසීම. ඒවා පුරුදු පුහුණු වෙලා තියෙනවද කියලා බලන්න.
සමතේ පුරුදු වෙලා තියෙනවද විපස්සනාව පුරුදු කරගෙන තියෙනවද? ඒකත් අයිති වෙන්නේ භාවනා නැත්නම් භාවිතා කොටසට. ඒකට භාවනා කොටසට අයිති වෙනවා සතර සතිපට්ඨාන, සතර සම්මප්පදාන, සතර ඉද්ධිපාද, පංචේන්ද්‍රිය, පංච බල, සත්බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය සහ සමත විපස්සනා. භාවනා කියන්නේ මොනවද කියලා වොත් හරි පැහැදිලි. පුරුදු පුහුණු කරන්නේ ආර්ය ශ්‍රාවකෙක් මොනවද කිව්වොත් මේ පිණ්ඩපාත පාරිශුද්ධ සූත්‍රයේම ඉතාම පැහැදිලිව දක්වලා තියෙනවා. භාවනාව කොටස. ඔය භාවනාවෙන් ගිහිල්ලා ඊළඟට අන්තිමට සාක්ෂාත් කරගත යුතු දෙයක් පෙන්වනවා. සච්චිකාතබ්බ ධම්මයක් පෙන්වනවා. ඔය භාවනාවෙන් ගිහිල්ලා අපි යමක් සාක්ෂාත් කරගන්න. මොකද්ද? පුනජ පරංසාරිපුත්ත බික්ඛුනා ඉති පරිසංචිකිතබ්බං සච්චිකතානුකෝමේ විජ්ජාච විමුක්තිච. සාක්ෂාත් කරගන්නවා අපි දෙකක්. මොකද්ද? විජ්ජා කියන්නේ සියල්ල පිළිබඳ යථාබෝධය. මදේකම යථා ස්වභාවය අවබෝධ කරගෙන සිටීම විජ්ජා කියන්නේ. විමුක්ති සියල්ලෙම මිදිලා ඉන්න. ඒ දෙක තමයි විඥා විමුක්ති. ඒක තමයි සාක්ෂාත් ඔය නිවන් දැක්කා, නිවන සාක්ෂාත් කරගත්තා කියලා කියන්නේ ඔය தත්ත්වය. ඉතින් ඒකත් බලන්න ඕන අපි හැම දෙයක් පිළිබඳව යථා ස්වභාවය අවබෝධ කරගෙන ද ඉන්නේ. අවබෝධ කරගෙන විතරක් මදි. විඥා විතරක් මදි. සාක්ෂාත් කළ යුතු දේවල් වලදී නිතරම බුදුරජාණන් වහන්සේ මේ දෙකම පෙන්නනවා. විඥාච විමුක්තිච. විඥා කියන්නේ නිකම්ම ඔය මේ දැනගත්ත අහවල් එක අතන තියෙනවා, මේ දේ මෙතන තියෙනවා. එහෙම දැන ගැනීම නෙමෙයි. හැම දෙයක්ම අනිත්‍ය අනාත්ම වශයෙන් ගැඹුරින් අවබෝධ කර ගැනීම. විඥා. විමුක්ති කියන්නේ ඒවා පිළිබඳව තණ්හා මාන දිට්ඨි වලින් මිදිලා ඉන්න ගැතිය. මිදීම මිදෙන්නේ අර තණ්හා මාන දිට්ඨි වලින්. ඒක තමයි විමුක්තිය. එතකොට නිවන් සාක්ෂාත් කළ නිවුණු සැනසුණු පුද්ගලයෙක්ගේ ස්වභාවය විඥා විමුක්ති දෙකෙන් යුක්තයි. ඔන්න ඔය විදිහට බුදු පියාණන් වහන්සේ මේ දේශනාව ඊටාම සරල අභ්‍යාසයකින් පිණ්ඩපාත පාරිශුද්ධිය කියන සරල අධ්‍යාත්මික අභ්‍යාසයකින් පටන් අරගෙන විඥා විමුක්ති දක්වා මේ දේශනාව රැගෙන ඇවිල්ලා ওই දේශනාව අවසන් කරලා අන්තිමේදී යේහි කේජි සාරිපුත්ත අතීත මද්දානං සමනාවා බ්‍රාහ්මනාවා පිණ්ඩපාතං පරිසෝදේසුං සබ්බේතේ ඒව මේව පච්චවෙක්කීත්වා පිණ්ඩපාතං පරිසෝදේසුං කියලා අතීතයේ වුණත් වර්තමානයේ වුණත් අනාගතයේ වුණත් පිරිසිදු වෙන්න නම් පිරිසිදු වෙන්න තියෙන ක්‍රමය මේක තමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනාව අවසන් කරා. ඉදමෝච භගවා අත්තමනෝ ආයස්මා සාරිපුත්තෝ භගවතෝ වාසිතං අභිනන්දි කියලා සූත්‍රයේ අවසානයේ දැක්වෙනවා. මේ දේශනාව පිළිබඳව සරියුත් හාමුදුරුවෝ අභිනන්දනයටපත් වුණා. ඒ පිළිබඳව සතුටු වුණා කියලා. ඉතින් ওই විදිහයි පිණ්ඩපාත පාරිශුද්ධි සූත්‍රය. අපි මේ සූත්‍රය ලං කරගත්තේ මේ අනිශ්චිත විහරණය ගොඩනගා ගැනීමට උපකාරක ධර්මයක්, ආධාරක ධර්මයක් වශයෙන්. ඉතින් අපේ කල්යාණ මිත්‍රයන්ට මේ කාරණේ වැටහෙන්නේ නැති, තේරෙන්නේ නැති, අවබෝධ වෙන්නේ නැති මේ අපි මේ වයින් ගන්නෙ මොනවද? මේ නොඇලී නොගැටී නොමුලාව ජීවත් වීම අනිශ්චිත විහරණය කියන්නේ. ඉතින් කොච්චර දුරට මේවා උපකාර වෙනවද, ආධාර වෙනවද කියන කාරණේ මේ සූත්‍ර දේශනා සාකච්ඡා කිරීමෙන් පැහැදිලි වෙන්නේ නැති. හොඳයි. මම මේ සූත්‍රයේ පිළිබඳ සාකච්ඡාව මෙතනින් නිවා කරනවා. ඊළඟ සාකච්ඡාවලදී අපි බලාපොරොත්තු වෙන වෙනත් බුද්ධ දේශනා සම්බන්ධ කරගන්න. කාට හරි අවශ්‍ය නම් මේ සූත්‍රයේ තියෙන මොන හරි අපැහැදිලි කාරණා, ගැටලු කාරණා විමසන්නත් පුළුවන්. මොකද ඔය භාවිතා කොටසේ තිබුණු මේ බෝධිපාක්ෂික ධර්ම 37 එකකින් එක විස්තර නොකලේ දීර්ඝ වශයෙන් ඒවා අපි සාකච්ඡාවට කලින් වාජනය කරලා තියෙන නිසා දැනටමත් ඒ පිළිබඳ අවබෝධයක් විතරක් නෙවෙයි හැමෝම දැන් ඒවා භාවිතා කරන නිසාවේ. ඉතින් මෙතෙන්දි තියෙන්නේ ඒවා භාවිත වෙනවද කියලා ප්‍රත්‍යවේක්ෂා කිරීමක්.
කරන්න කියලා. පටිසංචික්කිතබ්බං පච්චවෙක්කිතබ්බං. මේවා දැනගෙන හිටියට මදි. මේවා මගේ ජීවිතේ මම භාවිත කරනවද භාවිත වෙනවද මගේ ජීවිතේ කියලා මම විමසා බැලීමක් කරන්න. අභාවිත නම් දැන්ට භාවිත වෙන්නේ නැත්තම් එහෙනම් උත්සාහ කරන්න. වායමිතබ්බං භාවනාය වායමිතබ්බං. පාවිච්චි කරන්න උත්සාහ කරන්න. සමහර වෙලාවට අපි කුසල් ගැන දන්නවා. දන්න නමුත් අපි වැඩි ඒවා භාවිත කිරීමක් නෑ සමහර වෙලාවට. ඒකයි. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒකයි මේවා පාවිච්චි කරනවද කියලා බලන්න කියලා. පාවිච්චි වෙනවද භාවිත වෙනවද කියලා බලන්න. භාවිත වුණොත් තමයි අපිට මේ අනිශ්චිත විහරණේ නැත්තම් නිවුණු සැනසුම් ජීවිතේ නිකලස් ජීවිතයක ඉන්න පුළුවන්. එවැනි ජීවිතයක් ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ එහෙමයි. හොඳයි මම සාකච්ඡාවතකින් නිමා කරලා වෙනද වගේම අපි අපේ කල්යාණ මිත්‍රයන්ට ආරාධනා කරනවා. ධම් සභාවේ නැත්තන්ට මේ වෙලාවේ ඉදිරිපත් කළ හැකි ඉදිරිපත් කළ යුතු කිසියම් අදහසක් මොන හරි තියෙනවා නම් සාකච්ඡාවට ගමු කියලා. ස්වාමීන් වහන්සේ අවසරයි මේ ස්වාමීන් වහන්සේ මේ නියම පින්ඩපාත පාරිශුද්ධිය ඇති වෙන්නේ තාදී ගුණය ඇති රහතන් වහන්සේට පමණයි නොවේද ආර්ය මාර්ගයේ ගමන් කරන කෙනාට කාම කෙලෙස් ඇතිවිය හැකි නොවේද නැත්තම් මේක ස්වාමීන් වහන්සේසේ වෙන්නේ චන්දනං චපලං චිත්තං නැත්තම් ප්‍රඥාව අනුගමනය නොකිරීම නැත්තම් පරිඥාත ස්වභාවයේ අඩුපාඩුවක්ද ස්වාමීන් වහන්සේ? ඔව් මේක යෝජනා කරන්නේ බුදුරජාණන් වහන්සේ පාරිශුද්ධි ක්‍රමය යෝජනා කරන්නේ ඇත්තටම රහතන් වහන්සේලාට නොවේ. ඔබතුමී කියන විදිහට සම්පූර්ණ පාරිශුද්ධිය තියෙන්නේ රහතන් වහන්සේ තුල තමයි. උන්වහන්සේට පාරිශුද්ධියක් කරන්න අවශ්‍ය වන්නේ නැහැ. එතකොට මේ සීකලට තවමත් මේ ධර්ම මාර්ගයේ යන නිවන සාක්ෂාත් කරන්න උත්සාහ කරන අපිට තමයි බුදුරජාණන් වහන්සේ මේ ක්‍රමවේදය මේ කමඨහන මේ ප්‍රතිපදාව ඉදිරිපත් කරන්නේ. එතකොට අපිට තමයි පින්ඩපාතේ අපිරිසුදු වෙන්නේ. නැත්නම් යම් කිසි ක්‍රියාවක් කරලා අපි තමයි තරහ වෙලා හරි මූණ එල්ලගෙන හරි හිත නරක කරගෙන හරි එහෙම නැත්නම් ඒකට තදින් බැසගෙන චන්දෝවා රාගෝවා ඒකට මෝහණය වෙලා හරි ඉන්නේ. රහතන් වහන්සේ කෙනෙක් යම් ක්‍රියාකාරකමක යෙදුනට එහෙම නැත්නම් ඇසින් රූපයක් දැක්කට කනින් ශබ්දයක් ඇහුනට නාසයෙන් දිවෙන් කයෙන් ගඳක් රසක් පහසක් වින්දට කුමන ක්‍රියාවකදී නමුත් ඒ පිළිබඳ චන්දෝවා රාගෝවා දෝසෝවා මෝහෝවා පටිගංවා පිචේතසා නත්ති නැත. අර තාම සීක මට්ටමේ ඉන්න අය තුල තමයි ඕක තියෙන්නේ. ඉතින් ඒක නිසා මේක කෙලින්ම සීක ප්‍රතිපදාව. සීක ප්‍රතිපදාව. ඉතින් ඒක නිසා අපිටයි මේක යෝජනා කරන්නේ නිවන් මාර්ගට යොමු වෙච්ච ඇත්තන්ට. රහතන් වහන්සේ සම්බන්ධයෙන් මේවා යෝජනා වෙන්නේ නැහැ. ඒ ස්වභාවය ඇති වෙන්නේ ස්වාමීන් වහන්සේ එතකොට අපි මේ දුර්වලකම් මානසිකත්වයේ නේද චන්දනං චපලං චිත්තං නැත්නම් ප්‍රඥාව අනුගමනය නොකිරීම ඒ වගේ දේවල් වෙන්න පුළුවන් නේද ස්වාමීන් වහන්සේ පරිඥාත ස්වභාවයේ අඩුපාඩුව? ඔව් යම් විදිහක අපි මේ ප්‍රතිපදාව පුහුණු කරේ නැති වුණාම තමයි ඔය චිත්තය පන්දනන්නේ. ඔය වචනේ පන්දන කියන්නේ ස්පන්දනය වෙනවා නැත්නම් හිත කලබල වෙනවා හෙල්ලෙනවා හිත ගැස්සෙනවා හිත කලබල වෙනවා කියලා අපි කියන්නේ. ඒක තමයි පන්දන. චපලං කියන්නේ අර උද්දච්ච ගතිය. අර ඒ හිත විසිරිලා හිත කලබල වෙලා. ඉතින් එහෙම වෙන්නේ අර අපි මේ ප්‍රතිපදාව පුහුණු කරේ නැති නිසා. දැක්ක දෙයින්නේ හිත කලබල වෙන්නේ හිත නොසන්සුන් වෙන්නේ. ඇහුණු දෙයින් වින්ද දෙයින් අර පන්දන වෙනවා චපල වෙනවා. දුරක්කම් රැක ගන්න බැරි වෙනවා. දුන් නිවාරයන් වළක්ව ගන්න බැරි වෙනවා. ඒ ඇත්තටම නොපුහුණු සිත. අර අභාවිතං චිත්තං කියලා බුදුහාමුදුරේ ඒක පෙන්වන්නේ. ඒ අභාවිත චිත්තය ස්වභාවිත කරගන්න තමයි මේ ප්‍රතිපදාව ඉදිරිපත් වෙන්නේ. මේ පින්ඩපාත ප්‍රතිපදාව, පින්ඩපාත පාරිශුද්ධි ප්‍රතිපදාව මේ කමඨහන ඉදිරිපත් වෙන්නේ ස්වභාවිත.
ඉතින් අර වැඩෙන් පස්සේ හිත පොඩ්ඩක් කලබල වෙලා තියෙන්න පුළුවන් නේ පින්ඩපාතේ ගිහිල්ලා ආපුවාම. ඒකෙන් ලැබිච්ච අත්දැකීම දැකපු දෙයක් විඳපු දෙයක් අහපු දෙයක් නිසා. එහෙම නැත්නම් පින්ඩපාතේ ලැබීම හෝ නැලැබීම නිසා මොකක් හරි ඒ ක්‍රියාව ඇතුලේ හිත කලබල වෙලා තියෙන්න පුළුවන්. එතකොට තමයි අපි මේ වෙලාවේ ඒක පිරිසිදු කරන්න කියලා කියන්නේ. ඉතින් එහෙනම් අපි පන්දන චපල වෙලා තියෙන්න පුළුවන් ඒ අවස්ථාවේ හිත. ඒක තමයි අර පන්දන චපල ගතිය තමයි උතන කිව්වේ චන්දෝවා රාගෝවා දෝසෝවා මෝහෝවා පටිගං වාපි චේතසං. ගන්න එතකොට පන්දන චපලං. ඒ අපිරිසිදු වෙලා තියෙන්නේ. එහෙනම් වහාම අර ගමනක් ගිහිල්ලා ආපුවම අතපය පිරිසිදු කරගන්නේ නේ. මූණකට සෝද ගන්න. ඉතින් අපි බලන්නකො මේ වගේ හරි ලස්සන සිද්ධි තියෙනවානේ. ඉතින් අපි ඔය හිත පිරිසිදු කරන්නේ නැහැ වැඩක් ඉවර වෙලා. අතපය පිරිසිදු කරන ද්‍රව්‍ය භාණ්ඩ සුද්ධ කරන ඒවා හරි තැම්පත් කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ කමඨහන හරි වැදගත්. මේ පින්ඩපාත පාරිශුද්ධි කියන මේ කමඨහන හරි වැදගත්. ඒකයි මේ කාරණේ. එහෙමයි සයින්හස හොඳට වව් නැතුණා සයින්හස වහන්සේට ගොඩාක් කුසල. එරුවන් සාරණ ස්වාමීන් වහන්සේ අවසරයි. ඔව්. මේ ස්වාමීන් වහන්සේ ඇත්තටම මේකේ ප්‍රායෝගික මට එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. මම හිතුවා බෙදා හදාගන්න එක හොඳයි කියලා. ඔව්. ගිය ගමන ලංකාවට ආවෙලාවේ මගේ හිටවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා අම්පාරේ ආරණ්‍යයක. ඒ ආරණ්‍ය යැපෙන්නේ තනිකරම පින්ඩපාතයෙන්. ඊට පස්සේ මම ඒ ස්වාමීන් වහන්සේට කිව්වා මට පින්ඩපාතේ යන්න ඕනේ කියලා. ඒකට හේතුව ස්වාමීන් වහන්සේ ඇත්තටම මට ඕනකම තිබ්බ මගේ මාන්නයක් තියනවද කියලා බලා ගන්න. මොකද ඊට කලින් මම ඒ ප්‍රදේශයේම ඉංජිනේරුවෙක් වශයෙන් වැඩ කළා. ඉතින් ගොඩක් වෙලාවට මා යටතේ වැඩ කරපු කම්කරුවෝ එහෙම ඒ ගොදුරු ගම්මානේ තමයි ඉන්නේ. ඉතින් ඒ චාරිකාවේ ස්වාමීන් වහන්සේ පින්ඩපාත චාරිකාවට කිලෝමීටර් 10ක් විතර වෙනවා. ආරණ්‍ය ඉඳන් ඒ ගම්මානේට කිලෝමීටර් 5ක් විතර තියෙනවා එක පැත්තකට. ඊට පස්සේ ඉතින් ස්වාමීන් වහන්සේ මාව එකතු කරගත්තා. මාව දසශීලයේ පිහිටවල ඊට පස්සේ මට අර ගියෝ පාවිච්චි කරන මේ පාත්‍රයක් දීලා කොහොම හරි මම ඒකට මෙවුවා වුණා. ඉතින් ගමනේ මුලින්ම මම අරමුණු කරගත්ත මේ ගමන පුරාවට මම සතියෙන් ඉන්නවා කියලා. කොහොම හරි මම ඉරියාපතේ ගැන තමයි ගොඩක්ම මේ සිත යොමු කළේ. හැබැයි එතෙන්දී ස්වාමීන් වහන්සේ කොහොම හරි මට මේ ගමන පුරාවට මගේ හිත රැක ගන්න පුළුවන් වුණා. කොහොම හරි ආපහු ආරණ්‍යයට එනකොට මට දැනුණා මම ස්වාමීන් වහන්සේ එක්ක කතා කළා. එතකොට ස්වාමීන් වහන්සේ කටින් යම් කෙම්ම ඉන්න ඕනේ කියලා. ඕමාරි ස්වාමීන් වහන්සේ මම ආරණ්‍යයට ආපහු වෙනකොට මේ මම පළවෙනි ධානයේ නම් පව් කළා හිටියේ. පළවෙනි එකක් දෙකක් අතරේ කියලා තමයි හැංගීම තියෙන්නේ. ඉතින් එදා තමයි මම අවබෝධ කරගත්තේ මේ සක්මනේ වගේ එදිනෙදා කටයුතු වලදීත් අපිට අවශ්‍ය නම් ධානය තත්යකට යන්න පුළුවන් කියලා. ඒක තමයි මගේ අත්දැකීම ස්වාමීන් වහන්සේ. ඒකම මට ගැටලු දෙකකුත් තියෙනවා ස්වාමීන් වහන්සේ. මේ සූත්‍රයේ මේ ඔය රාග ඡන්ද රාග කියන්නේ ඡන්දේ වෙනස් තත්ත්වය වගේද? එතකොට ද්වේෂ පටිඝ කියන්නේ මේ වචන දෙවල පොඩ්ඩක් ගැඹුරු තත්ත්වයේ වෙනසක් තියෙනවා ස්වාමීන් වහන්සේ. තියෙනවා. දැන් ඡන්ද මට්ටමේ ඉඳලා රාග මට්ටමට එනකොට එතන තියෙන පොඩි ගැඹුරක්. ගැඹුරක් කියන්නේ දැන් ඡන්ද කියන එක අර අපි කිව්ව ස්වභාවිකව තියෙන කැමැත්ත. ස්වභාවිකව ඒකට තියෙන පොඩි මනසේ තියෙන නැඹුරුතාවයක් වගේ එකක් ඡන්ද කියන්නේ. රාග වෙනකොට ඒක ටිකක් රංජනේ වෙලා ඔය රජිත ස්වභාවයේ රාග කියන වචනේ කියන්නේ ඒ කැමැත්ත ටිකක් කිඳා බහැලා. ඔව් ඒ කැමැත්තට ටිකක් වැඩි නැඹුරුතාවයක් පෙන්වනවා රාග වෙනකොට. අර පටිඝ දෝෂ කියන දෙකෙත් එහෙමයි. පටිඝ කියන එක ඔය කාමච්ඡන්ද ව්‍යාපාද කියන එක ඔය දෝෂ කියන එක පොඩි අකමැත්තක් කියන එක මුලින් ඇති වෙන්නේ. දැන් උදාහරණයක් ඇටියට අපි අර පින්ඩපාත කතාවම ගත්තොත් පින්ඩපාත ගියාම අපිට ආහාර හම්බ වෙනෝනේ. එතකොට ඔය සමහර ආහාර වලට ඇත්ත වශයෙන්ම අපේ රුචියක් තියෙනවා. බොරු නෙමෙයි. ඒක ස්වභාවික සංසිද්ධිය. ඊට පස්සේ සමහර ආහාර පාන වලට තියෙනවා අකමැත්ත.
ඒක කන්න ප්‍රියමනාප නැහැ කියන්නේ පුද්ගල ස්වභාවයකින් ආහාරයේ ස්වභාවය ඒ විදිහ හේතු නිසා. නමුත් අපි සතිමත් නොවුනොත් අර ඡන්දය රාගය දක්වා එන්න පුළුවන්. ඒ කියන්නේ ඒ ආහාරය ටිකක් වැඩිපුර ගන්න නැත්නම් ඊට පහුවදත් ඒ ආහාරයේ තියෙන පැත්තටම යන්න. අන්න එතකොට අර ගැටලුව හැදිලා. එහෙම නැත්නම් අර ඒ ආහාරය ලැබුණු පළාතට පහුවදා යන්නේ නැත්නම් එතකොට මොකද්ද වෙලා තියෙන්නේ? එතකොට දෝෂය ඇවිල්ලා. අර ඒ ආහාරයට අකමැති අන්නේ වගේ ලක්ෂණ තියෙනවා. එතකොට ඡන්දයේ ඉඳලා රාගයට යනකොට ඒ අකුසල මානසිකත්වයේ පරිණත වෙලා. ද්වේෂයේ ඉඳලා දෝෂයේ ඉඳලා පටිඝයට යනකොට ඒක පරිණත වෙලා ටිකක්. ඉතින් අර ඒ පරිණත භාවයක් තමයි එතන පෙන්වන්නේ. ඒ දෙකේ ටික ටික. ඕවා ඉතින් අන්තිමට මේ උපනාහා මක්ක ආදී තත්වයටම යනෝනේ. ඒ වගේ බොහොම බරපතල වෙනවා. නමුත් අර මුල්ම අවස්ථාවේ ඒකයි කියන්නේ පින්ඩපාත පාරිශුද්ධියේදී ඔය ඉතින් වැඩ කීයදීලා හිටියම ඒකින් යම් යම් තත්ත්වයක් නැති වෙන්න පුළුවන්. ඒ හොඳ අත්දැකීමක් මේ ගිහියත්වත් පින්ඩපාත යනවා කියන එක හොඳ කාරණයක්. අනුන්ගේ යමක් ඉල්ලගෙන ගිහිල්ලා ඒක මානේ තියනවද කියලා බලන්න, කොච්චර දුරට සතියේ තියනවද කියලා බලන්න. ඒක හොඳයි. ඒක ඕක කරන්න පුළුවන්. මේ ඕක පාත්‍රය ආරම්ම නොගියත් වයසට ගියාම දරුමල්ලු ළඟටත් පින්ඩපාත යන්න වෙනව නේද? නේ? ඔය අරගම නෙවෙයි. ඔයිටත් ඇදී මානෙ ඇති වෙන්න ඉඩ තියෙනවා. මේ මම මොකටද අපේ ළමයින්ගෙන් ඉල්ලන්නේ? එහෙම කියලා මානෙෙන් ඉඩ තියෙනවා. හොඳ අවස්ථාවක්. යමක් නැතු වුණාම දරුවෙක් ළඟට ගිහිල්ලා අනේ පුතේ මට මේක නැහැ මේක තියෙනවා නම් මට මේක කරලා දෙන්න හදලා දෙන්න කියලා. එතෙන්දි දක්වන දරුවෝ දක්වන ප්‍රතිචාරය තමන් එතෙන්දි කොච්චර අනතිමානීව ගිහිල්ලා ඒක ඉල්ලුවද ඒ උදව් උපකාරය ඉල්ලුවද ඒකට දක්ව ප්‍රතිචාරයෙන් තමන් කොච්චර ඇලුනද නැත්නම් ගැටුණද නේ. ඒක හොඳටම කරලා දුන්නොත් ඇලෙයි. එහෙම නැත්නම් ගැටෙයි. අර පින්ඩපාත ගියා වගේම නේ ඒක නේ. ඉතින් ඒවා හොඳ පරීක්ෂණ මේ ආධ්‍යාත්මික ගමන් මගේදී ඌවා මහාන වෙන්නම ඕනේ නැහැ. දැන් අපි හුඟක් වෙලාවට මේ මහාන වෙන්නම ඕනේ කියන මේ අදහසක් යනවනේ නිවන් දකින්න නේද? හරියට ප්‍රතිපදාව තෝරගෙන තියෙනවා නම් හරියට කමඨහන් තෝරගෙන තියෙනවා නම් ඔය කමඨහන් වඩන්න පුළුවන්. ගිහියන්ට පින්ඩපාත යන්න පුළුවන්. අපි හිතන්නේ පින්ඩපාත යන්නේ පැවිදියත්තු කියලානේ. නමුත් බලන්න ආරණ්‍ය සේනාසනයේදී සාමින්නාංශේ ගිහි කෙනාටත් පින්ඩපාතේ යන්න පුරුදු කෙරුවානේ නේ. ඉතින් ඕක මේ ආරණ්‍ය සේනාසනයට යන්න ඕනෙත් නෑ. ගෙදරදීම පින්ඩපාතේ යන්න පුළුවන්. වයසට ගියාම දුර්වල වුණාම තමන්ගේ වැඩ කරගන්න බැරි වුණාම යනවා දරුමල්ලන්ගේ ළඟට. මොනවාටද මේ පින්ඩපාතේ යන්නේ? ඉල්ලගෙන නේ යන්නේ. එහෙම යන්න තරම් අනතිමානීද තමන් කියලා බලන්න පුළුවන්. ඉතින් මේ මට්ටමට ඔය කුසල් වැඩිලාද? දැන් මෙතන කියන්නේ බුදුරජාණන් වහන්සේ භාවිතානුකෝ භාවිතද අභාවිතද කියලා බලන්න කියලා. පච්චවෙක්කිතබ්බම් පටිසංචෙක්කිතබ්බම්. මේවා අපි තුල වැඩිලාද? අපි ඕවා ගැන කතා කරනවා සමහර වෙලාවට. අපි ඕවා දන්නවා අපිට ඕවා පුළුවන් කියලා කියනවානේ. හැබැයි කරලා බලන්න මේක වැඩිලාද නැද්ද කියලා. ඒක තමයි හරි වැදගත් වෙන්නේ. හොඳයි අපි අත්දැකීම් බෙදා හදාගන්න එක. මේ මහත්යගේ අත්දැකීමේ තව කොටසක් මට කියන්න බැරුණා. අර ධානය ගැන මතක් කරානේ. මේ පින්ඩපාත ගිහිල්ලා එන ඒ ක්‍රියාව තුළ ධානය තුළ හිතියා කියන එකෙන් අදහස් කරන්නේ හිත ඒ සමාධිය තුළ පවත්ව ගත්තා කියන එකයි. ඔය ඕකෙදී අර පින්ඩපාතයේදී වචනයක් දෙදලා තියෙන ගතපච්චාගතවත කියලා. ඒකින් අදහස් කරන්නේ ඇත්තටම අර තමන් මේ ධානය තුළ හිතියා කියන එකෙන් අදහස් කරන්නේ ඒ ක්‍රියාව ඇතුලේ සමස්ත ක්‍රියාව ඇතුලේ හිත නොසන්සුන් කරගත්තේ නැතුව හිත කලබල කරගත්තේ නැතුව හිටියා කියලා. දැන් පින්ඩපාතේ යනකොට සාමාන්‍යයෙන් මේ එහෙම පුරුදු කරලා තමයි යවන්නේ. දැන් මේ වැඩේ ඇතුලේ බොහෝ වාසි වෙන්න පුළුවන් අවාසි වෙන්න පුළුවන් පාඩු ලාභ ලැබීම් නොලැබීම් ඊළඟට
නොඑක් දේවල් දකින්නත් ලැබෙනවනේ සම්පූර්ණ. දැන් භික්ෂුවක් නම් සම්පූර්ණයෙන්ම ආරාමයෙන් එළියට යනවා. සම්පූර්ණ සාමාන්‍ය මේ මහා ජනතාව අතරට යනෝනේ පින්ඩපාත ගියාම ගෙදරක නොඑක් දේවල් දකිනවා. ඒ ගෙවල් වල ඉන්න අය ඒගොල්ලොන් කරන කියන දේවල්, ඒගොල්ලෝ කතා බහ කරන දේවල් ඕවා ඇහෙනවා. ගෙවල් වල ඉන්න අය පේනවා. කරන කියන දේවල් පේනවා, ඇහෙනවා, දැනෙනවා, වැටහෙනවා. සම්පූර්ණ පංචේන්ද්‍රිය සහ මනස කිසිම සීමාවකින් තොරව විවෘත කර දැමීමක් සිද්ධ වෙනවා පින්ඩපාත යෑමෙන්. එතකොට එතෙන්දී පුද්ගලයේ ගැඹුරු සිහිය තුල ඉන්න පුළුවන්කම තියෙනවා නම් ඒක තමයි ඔය ධානය තුල ඉන්නවා කියලා කියන්නේ. ඒ දැහැන කඩා ගන්න නැතුව, ඒ සිත බිඳ ගන්න නැතුව, ඒ සංසුන් භාවයේ තියාගෙන ඒ වැඩේ කෙරේ. දැන් භික්ෂුවගේ ජීවිතය සම්බන්ධයෙන් ගත්තොත් සම්පූර්ණයෙන්ම අනතුරුදායක තත්වයකටපත් වීමක් පින්ඩපාත යෑම කියලා කියන්නේ. ඒ කියන්නේ ඕනම ක්ලේශයක් ඇති වෙන්න සම්පූර්ණ දොර විවර වීමක් තියෙනවා. අරණ්‍ය වාසී භික්ෂුවක් ගමේ පින්ඩපාත යනවා කියලා කියන්නේ. සම්පූර්ණ ගිහිදි ඔය මං කලින් පැහැදිලි කර මේ කලින් එදා මං කියපු මේ සූත්‍රයේදී ඒ කාරණේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ අපන්නක නෙවෙයි මේ ඒ කලින් මං කියපු සූත්‍රයේදී මේ පින්ඩපාත ගියාම භික්ෂුව ආරණ්‍ය වාසීව ඉන්න භික්ෂුව තමන්ගේ ආරාමයට කොටු වෙලා අර හුදකලා ඉන්න තැනත්තා පින්ඩපාත යෑම නිසා සම්පූර්ණ ලෞකික ගිහි ජීවිත ගත කරන අයගේ ජීවිතය ඇතුළට යනවා. ඉතින් ඇතුළට ගියන් පස්සේ ඒව තමයි ඔක්කොම දකින්නේ. එතන කියනවා වෙන දෙයක් නෙමෙයි දුන්නිවත්ත දුප්පාරුපිත පවා දකින්නවා කියලා. ඒ කියන්නේ මිනිස්සු හරියට ඇඳගෙන නැහැ, බාගෙට ඇඳගෙන අරෙම්මෙන් ඊළඟට කරන කාමයේ භුක්ති විඳිනේ ඕවා මේවා සේරම දකින්නවා මේ භික්ෂුව. මොකටද පින්නපාතේ අය ගෙයින් ගෙට ඇවිදිනවා. ගම පුරා ඇවිදිනවා. ඇවිදින්නේ මේ ආහාර ටිකක් සොයා ගන්නව මහා බරපතල අනතුරුදායක වටපිටාවක ඇවිදින්නේ. ඉතින් ඒකයි මේ ක්‍රියාව. ඒ ක්‍රියාව ඇතුලේ සමාධිය බිඳගන්නේ නැතුව හිටියන හරි. ඉතින් බිඳුන නම් ඇවිල්ලා ආපහු හදා ගන්නවා. ඒකයි ඔය පින්ඩපාත පාරිශුද්ධියෙන් කියන්නේ. ඉතින් ඒක තමයි ඔය දැහැන බිඳගත්තේ නැතුව ධානය කියන්නේ. දැහැන කියන්නේ අර ඇති කරගත්ත ශක්තිමත් හිත නොවිසිරුණු කුසලයේ තුල ඒකාග්‍ර කරගත්ත සිත තමයි ධානය කියලා කියන්නේ. ඉතින් ඒක මේ හිතගෙන හිටියත් වාඩි වෙලා හිටියත් නැවිද්දත් පින්ඩපාතේ ගියත් වැඩක් කෙරුවත් ධානයේ තියෙනවා. ධානය කියන්නේ හිතේ පවතින කුසල චිත්ත ඒකාග්‍රතාවය. ඒක කඩා ගන්න නැතුව යන එක තමයි ඔය ධානය විඳ ගන්න නැතුව කටයුතු කරනවා කියලා කියන්නේ. ඉතින් බිඳුන නම් ඒක හදාගන්න එක තමයි පින්ඩපාත පාරිශුද්ධිය හැටියට ඔය කමඨහනේ බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. ඒ ස්වාමීන් වහන්සේ වන්දනා කරමින් පුණ්‍යානුමෝදනා කරමින් තිරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ අපේ යාළුවෙක් ගැන කියන්නේ එයත් ඔය පරප්පදුවට ගිහිල්ලා මහාන වෙලා දොඩන්දුවේ පරප්පදුව තියෙනවනේ ස්වාමීන් වහන්සේ. ඔව්. එතන මේ ඉඳලා ඒගොල්ලන් යන්න ඕන බෝට්ුවෙන් ගමට පින්නපාතේ. ඔව්. ගියාම පත් ගමක්ලු. ඉතින් සෙරප්පු නැතුව යනවලු කකුල් තාර වලින් කකුල් පිච්චෙනවලු. මනස බලාගෙන මේ යන්න ඕනලු. මොකද ආපහු ගියාම ලොකු මෑණිට කියන්න ඕනලු ඒවා සේරම. දුප්පත් ගෙවල් වලට ගියාම දෙල් කාලෙක දෙන්නෙම දෙල් උයි නැත්තම් බත් උයි. ටිකටෝ දෙල් බත් ඊට පස්සේ එක දුප්පත් ගෑණි කිව්වලු අර තාත්තන් කියපු මේ බෝංචි ටික ගේන ළමයෝ කියලා එයාට බෙදුවලු. එයාට හිතුවලු අනේ මම මේ බෝංචි ටික කන්න මම කොච්චර සීලයක් රකින්න ඕනද කියලා. මේ මෑණියෝ හරි සිල්වන්තයි ස්වාමීන් වහන්සේ.
ඊට පස්සේ ගියාට පස්සේ ආරණ්‍යට ලොකු මෑණි ගන්නවලු හැඳිමිට අරගෙන පාත්‍ර දෙක අරගෙන මෑණියන්ලගේ පාත්‍ර අරගෙන සේරම මිශ්‍ර කරනවලු හැඳිමිටේ. ඔව්. ඒක තමයි ක්‍රමය. කරලා හැමෝටම එක එක හැන්දක් දෙනවලු. ඔව්. දෙල්ලුයි බතුයි කාලයක් තිස්සේ. හැබැයි අතිම සන්තෝෂයක් එනවලු මේක සතියෙන් ගිහිල්ලා සීලෙන් ගිහිල්ලා මේ දුක දැක්කාම. ඉතින් මම සන්තෝෂ වුණා. යා දැනුත් මෑණියන් වහන්සේ කෙනෙක් වගේ තමයි ඉන්නේ මේ රටෙත් ඇවිල්ලා ඉන්නවා යා. ඒ අත්දැකීම ඒ පුහුණුව හරි වැදගත් නේ ජීවිතේට. ඔව් ඉතින් ඇත්තටම ඔය ගිහි ජීවිත ගත කරන නැත්තන්ට ටික කාලයකට හරි ඒ වගේ පැවිදි ඇත්තන්ගේ ඒ ප්‍රතිපදාවල් තුළට කිඳා බහැලා ඒවා හුරු පුරුදු වෙලා ආවොත් ඉතින් එතන පුහුණුව තියෙනවනේ. ගිහි ඇඳුම ඇඳන් හිටියට රස්සාව කෙරුවට ධර්මල්ලෝ එක්ක හිටියට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම නම් දකින්නේ ඉතින් අර පුහුණුව ගන්න ඕන. හැබැයි භාවිතානුකෝ මෙතන බුදුරජාණන් වහන්සේත් අපෙන් ප්‍රශ්න කරන්නේ පුහුණු වෙලාද ඉන්නේ කියලා බලන්න කියලා. නේ? භාවිතානුකෝ අභාවිතානුකෝ. ඉතින් පුහුණු වෙන එක හරි හොඳයි. ওই විදිහට ගිහිල්ලා අවස්ථාව ඕන තරම් තියෙනවා. නිවාඩු කාලයක් ගන්න පුළුවන් නේ. తాවකාලිකව පැවිදි වෙලා වගේ. හොඳ අත්දැකීමක් නේද? ඒකෙන් හොඳ පුහුණුවක් ලැබෙනවා. මේ මෑණිට හොඳට භාවනාව හිම ගියේ එයාගේ මහත්තයාව මේ ත්‍රස්තවාදීව මරලා දාලා තිබුණා. ඉතින් ඒවා සේරමත් එක්ක එයාගේ අම්මත් මෙහෙම ඇරුණා. එතකොට ඒකෙන් ගිහිල්ලා භාවනා කරාම එයාට බොහොම ලොකු දියුණුවක් ආවා. ඊට පස්සේ මෙහාට ඇවිල්ලා අපිට භාවනාවෙන් ගන්නවා ස්වාමීන් වහන්සේ. හොඳයිනේ. කල්යාණ මිත්‍රයෙක් හම්බ වෙලා. අපි අපේ ගෙවල් වල මේ ස්ලීපින් බෑග් දාලා සේරමල භාවනා කරා. මේ මෑණියන් එක දවස් ගණනාවක්. සරල කෑම කෑලා හරිම සන්තෝෂයි. ඒක තමයි අපේ අත්දැකීම ස්වාමීන් වහන්සේ. ඒක හරි. හැමෝම ඉතින් උත්සාහ කරන්න මේ දුෂ්කර ප්‍රතිපදාවේ නැත්තම් මේ දුෂ්කර ප්‍රතිපදාව කියවට ඇත්තටම දුෂ්කර නෙමෙයි. මේ අපේ අත්දකින්නේ යථා ස්වභාවය. දැන් අර කිව්ව විදිහට අපි පින්ඩපාත ගියාම හැම නිවසකින්ම එකම විදිහේ ආහාර පානයක් ලැබීම තුළ අපි ගැඹුරින් කිඳා බැලුවොත් අපිට මේ මනුස්ස ජීවිතයේ කිසියම් ඇත්ත පැතිකඩක් අපිට තේරෙන්න පටන් ගන්නවානේ. ඉතින් ඒකත අපි දකින්නේ යථා ස්වභාවය හැම දෙයකින්ම. එතකොට අපි උපේක්ෂාවට හිත පවත්වා ගන්න පුළුවන්. මේකේ හැටි මෙහිම තමයි. මේකේ ස්වභාවය මෙහිමයි කියලා. ඉතින් ඒක පිළි අරගෙන උපේක්ෂාවෙන් ඒකත් එක්ක කටයුතු කරන්න පුළුවන්. ඉතින් ඒව ඔක්කොම අපේ පුහුණුවේ පැත්ත තියෙන භාවනාව පැත්ත. යථා ස්වභාවය අවබෝධ කර ගැනීම පැත්ත ඒවා තියෙන. ඒක නිසා ඒවා හරි වටින දේවල්. ඉතින් අත්දැකීම පෞද්ගලිකවම පච්චත්‍යක්ම වෙනවා නම් ප්‍රත්‍යක්ෂ වෙනවා නම් ඉතින් හරි හොඳයි. ඒකයි. හොඳයි. එහෙනම් අදට අපේ ධම්මම නිමා කරමු. වෙනද වගේම අපේ කල්යාණ මිත්‍ර පරිසරත් අපේ සදාම්මමෝට එකතු වුණා. අපි පින්ඩපාත පාරිශුද්ධි සූත්‍රය තේමා කරගෙන නැත්නම් මාර්ගෝපදේශනය කරගෙන කලින් සාකච්ඡාවත් අද සාකච්ඡාවත් අපි කළේ. ඉතින් මම හිතන්නේ මේ වයින් ගත් අපේ නිවන් මාර්ගට අපේ ආර්ය ප්‍රතිපදා පූර්ණයට ගත හැකි බොහෝ දේ තියෙනවා. ඒ වගේම මේ සාකච්ඡාවේදී අපේ කල්යාණ මිත්‍රයන් එකතු කරන දේවල් අත්දැකීම් ඒවත් බොහොම වටිනවා. ඉතින් හැම දෙයක්ම අපේ ජීවිත අත්දැකීමක් බවට පත් කරගත්තම අපිට ඒක ලොකු වාසනාවක් වෙනවා. නිවන් මාගේ ඉදිරියට යන ලොකු තල්ලුවක්, ශක්තියක්, මඟ පෙන්වීමක් වෙනවා. ඒ විදිහට අපි ඒවා හැම දෙයක්ම මේ ගමනට පොහොරක් කරගමු, ආධාරකයක් කරගමු, උපකාරයක් කරගමු. ඊයද අදිෂ්ඨානිය ඇති කරගමු. එහෙමනම් අදත් අපේ සදහම් හමුව මෙසේ නිමා කරනවා. මේ දහම් හමුව තුළින් අපි අවබෝධ කරගත්තා වූ කරුණු බෙදා හදාගත්ත කරුණු අපි මේ ජීවිතයේදීම පරම ශාන්ත නිර්වාණ ධර්මයේ නිවුණු සැනසුණු බව අනිශ්චිත විහරණයේ පිණිසම අපි හැම දිනාටම උපකාරී වේවා උපනිශ්‍රේ වේවා කියන උතුම් අදිෂ්ඨානයෙන් අදත් අපි දහම් හමුව නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.
දෛ තෙරුවන් සරණයි සෝපත් වේවා.